ආයුබෝවන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි මුණ ගැහෙනවා යාත්‍රා සමගින් නිදහසේ අපිව බලන්න නරඹන්න වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙන්න ඔබට ඉඩකඩක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජීවිතයට නිදහස ලැබෙන අරුතක් එකතු කරගන්න පුළුවන් කතාබහක් තුලින් ජීවිතයට වැදගත් දෙයක් ඔබ එකතු කරගනී කියන බලාපොරොත්තු ඇතුවයි අද දවසේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අද ටිකක් විශේෂ මාතෘකාවක් පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ ඔබේ ජීවිතයට හරිම වටේ. ඒ නිසාම අපි තමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව වැඩසටහනට ආරාධනා ලබා දුන්නා. කඩුගන්නාව මුද්‍රිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදාම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර අවසරයි පූජනීය ලෝකන් ඥානදත්ත ප්‍රවේන්ද්‍ර බොහොම කරුණින් පිළිගන්න වැඩසටහන වෙනුවෙන් ඒ සමගම අපි තාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව ආරයම් කළා දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදාම් සෙනසුරෙහි ප්‍රධාන අනුශාසක රාජකීය පඬිත දර්ශනපති අවසරයි පූජ්‍ය මාලිමඩ පඤ්ඤාසර ප්‍රවේන්ද්‍ර බොහොම කරුණින් පිළිගන්න අපේ ඔබ වහන්සේ වැඩසටහන වෙනුවෙන් ඒ සමගම අපි මේ වැඩසටහන වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරා සහභාගී වෙන්නට POTV ප්‍රධාන විධායක නිලධාරී ලේඛක ඉංජිනේරු අජන්ත සෙනරත්න මහත්මයාට ආයුබෝවන් ඔබතුමන්ට මේ කතා බහ තුළ නිදහස් දිනයත් ළඟ තියාගෙන අපි කතා බහ කරන මේ සාකච්ඡාව තුළදී අපි අද දවසේදී නිදහස් චින්තනය පිළිබඳව කතා කරන්න සූදානම් වෙනවා. මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරමින් වැඩසටහනට ආරම්භයක් ලබා ගන්න අපි හඳුනනට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි හඳුනන්නේ. මේ පෙබරවාරි මාසයේ ආරම්භ වෙනකොටම අපේ රටේ හැම මාධ්‍යයකින්වත් ඇහෙන්නේ මේ මුල් සතියක්මාරක් යනකම් තරංග මහත්තයා නිදහස ගැනමයි. ඒ කතා කරන්නේ 1948 ලබා ගත්තා යයි කියන නිදහස ගැන. නමුත් අපිට දැනෙන, පෙනෙන, හැඟෙන තව කාරණයක් තියෙනවා. හාමුදුරුවෝ හැටියට අපිටත් ඔය සමහර වෙලාවල් වල බොහෝ දෙනා කියන්නේ මේ හාමුදුරුවනේ උදේ ගියාම ඉතින් රැ වෙනකම් මැසින් වගේ තමයි කාර්යාලයට ගියාම හැන්දෑව වෙනකොට ඔළුව ගිනි අරන් හිතට කිසිම නිදහසක් නැහැ. එපා වෙලා තියෙන්නේ කියලා. ඒ මදිවට ගෙදර ආපුවාම තියෙන ඈන්ඩියාව කලකෝලහල අරවා ඉල්ලනවා මේවා ඉල්ලනවා පොඩි අය එහෙන් එල්ලනවා මෙලෝ නිදහසක් නැහැ කියලා කියනවා. ඕක ගිහි අය විතරක් නෙවෙයි සමහර ස්වාමීන් වහන්සේලාත් කියනවා. වැඩ ඉවරයක් නැහැ දායකින්ගේ වැඩ කිසිම නිදහසක් නැහැ කියලා. ඒක නිසා මේ කොතනක හරි අවුලක් තියෙනවා. එක්කෝ අපි මේ නිදහස කියලා හිතන එකේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද නිදහස කියලා කල්පනා කරන්න. වැඩ වැඩිකමද? එහෙම නැත්නම් වැඩ නොකර ඉන්න එකද? වැඩ කල් දමන එකද? මෙහෙම ගැටලුවක් තියෙනවා. එසේ නැත්නම් අපි හිතන ක්‍රමයේ තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා තරංග මහත්තයා මේ විපල්ලාස කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ. ඒ විපල්ලාස කියලා කියන්නේ විකෘතිතාවය කියන එකයි වෙනස් වීම කියන එක. උන්වහන්සේ ඒකෙදි පැහැදිලි කරනවා මිනිස්සු යම් දේවල් පිළිබඳව හිතන ආකාරය තුල ඔවුන් යථාර්ථය දකින්නේ නැහැ. ඔවුන්ට දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම එකම පුද්ගලයෙක් සමහර වෙලාවට මේ එකම දේ පිළිබඳව හිතන ආකාරය වෙනස් වෙනවා. ඒකට තමයි විපල්ලාස කියලා කිව්වේ. ඒ කියන්නේ මේ දැන් මේ අධ්‍යාපනයේ තියෙනවා සංජානනය කියලා වචනයක් හඳුනා ගැනීම. එතකොට අපි මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගොදුරු කරගත්තාම ඒ ඔස්සේ හඳුනා ගන්නවනේ යම් දේවල්. සිතෙන් තමයි මේක කරන්නේ. එතකොට ඒ හඳුනා ගැනීම තුලම අර විපල්ලාස ගොඩ නැගෙනවා කියලා කියනවා. ඒක කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. මම මේ ආරම්භයේදී එක මතක් කළේ නිදහස කියන මේ සංකල්පයත් ඒ වගේ කියලා දැනෙනවා. එක්කෙනා හිතන්නේ නිදහස කියලා අර විපල්ලාසයන් මුල් කරගෙන තමයි. නැත්තම් ඔය වැඩම කරන ඔය විදිහටම කටයුතු කරන ඇතම් උදවිය ඉන්නවා. අපි නම් හරි සැහැල්ලුවෙන් ඉන්නේ. හරිම නිදහසේ ඉන්නේ. වැඩත් කරනවා කියලා කියන සහ හිතන. ඉතින් මෙන්න මේක මං හිතන්නේ
අද දවස තුල අපි මේ කරන කතා බහත් එක්ක ඔබත් හවුල් කරගෙන මේකට කොතනද අපට වැරදිලා තියෙන්නේ ඒක හදාගන්න පුළුවන් අපටමයි අපි හදාගමු කියන තැනට ආවොත් මේ සාකච්ඡාව අවසන් වෙනකොට තරංග මහත්තයා මං හිතන්නේ ඒක තමයි සැබෑ නිදහස. බොහොම පිං අපේ හොඳරනේ. ඔබ වහන්සේ පැහැදිලි කරපු විදිහටම දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නිදහසක් නැහැ කියලා. ඔබ වහන්සේ පැහැදිලිව කිව්වා වගේම තවත් කෙනෙකුට සියලු වැඩ කටයුතු කරගෙන නිදහසක් තියෙනවා කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. ඒකට උදාහරණ අද දවසේ තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ මේ මැදිරිය තුලම. අපේ හොඳට මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපිට යම් ආරම්භයක් ලබා දෙන්න. තේරාසනේ වැඩ සිටින අති ගෞරවනීය නායක සාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. තරංග මහත්මයා අපි ගත්තොත් දැන් කෙනෙක් වරදක් කරලා හිරගෙදර යනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් හිරගෙදර කෙනාට හිර වෙලා ඉන්නේ කිසිම නිදහසක් නැහැ කියලා. එළියේ ඉන්න අය අපි තමයි නිදහසේ ඉන්නේ කියලා හිතනවා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත. හිරගෙදර ඉන්න මිනිස්සයා නිදහසේ ඉන්නවා. මොකද එයාට තියෙන්නේ තාප්ප 4 විතරයිනේ බාධාවකට. නමුත් ඉන් පිටත ඉන්න අයට තමයි මේ සියලු ගැටලු ප්‍රශ්න තියෙන්නේ. එතකොට බැලුවහම නිදහසේ ඉන්නවයි කියලා හිතන කෙනාට තමයි නිදහස නැත්තේ. දැන් ඔබ මේ වැඩසටහන ආරම්භ කරද්දිම තරංග මහත්මයා හොඳ වචනයක් කිව්වා. කවුරුත් එක්ක නිදහසේ මේ වැඩසටහන බලන්න කියලා. හරි වටිනා වචනයක් නේ. මොකද වෙන වෙන ඒව ඔළුවේ තියාගෙන අර වැඩසටහන් මේ වැඩසටහන් කියලා අරකත් බලන්න ඕන මේකත් බලන්න ඕන කියලා බෑ. මේ වැඩසටහන අර මානසිකත්වයෙන් අයින් වෙලා බැලුවේ නැත්තම් නිදහසේ බලන්න බෑ. ඒක තමයි නිදහස. දැන් අපි අවධානය යොමු කළාම බුද්ධ වචනයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවනට බාධා වන නීවරණ පහක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ පහෙන් එකින් එක විස්තර කරන්න මම උත්සාහ කරන්නේ. නීවරණ පහෙන් එකක් අපි ගත්තොත් එතන තියෙනවා උද්ධච්ච, කුක්කුච්ච කියලා එකක්. උද්ධච්ච කියලා කියන්නේ උඩඟුකම කියන එක නෙවෙයි. උද්ධච්ච කියලා කියන්නේ මේ හිතේ තියෙන විසිරෙන බව. අරමුණු වල හිත විසිරීම. ඒක තමයි උද්ධච්ච කියන්නේ. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. මොකටද අපි පසුතැවෙන්නේ? එක්ක අතීතය ගැන හිත හිතා පසුතැවෙනවා. නැත්තම් අනාගතයේ සිහිනමවමව සැලසුම් කර කර පසුතැවෙනවා. දැන් බලන්න නිදහස බුද්ධ වචනයට අනුව නැති වෙන තැන තමයි එතන. ඒ කියන්නේ අපි කවුරුත් නිදහස නැති කරගන්නේ එක්කෝ අපි අතීතයේ ජීවත් වෙනවා, එහෙම නැත්නම් අපි අනාගතයේ ජීවත් වෙනවා. මේ මොහොතේ නෑ. මේ මොහොතේ වර්තමානයේ අපි ජීවත් වෙන්නේ නැහැ. වර්තමානයේ අපි ජීවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපට නිදහසක් නැහැ කියන එකයි. නිදහසට නායක හඳුරෝ මතක් කළා වගේ විවිධ අර්ථකථන තියෙනවා. දැන් අපි එක එක්කෙනා හදාගන්නෝ නිදහස් කලාප. සමහරු ගෙදර නිදහස් කලාපයක් කරගන්නවා. සමහරු තමන්ගේ වැඩපළ නිදහස් කලාපයක් කරගන්නවා. සමහරු තම ආයතනය නිදහස් කලාපයක් කරගන්නවා. මේ සිතන, දකින, ආකල්ප, සංකල්ප මේවත් එක තමයි මේ හිතන්නේ. සමහරු හොඳට රස්නේ දවසට මොකද කරන්නේ? ගෙදරින් කලින් පිට වෙනවා. මොකද ආයතනේ හොඳට AC දාලා තියෙනවා. ඒ නිසා එතෙන්ට ගිහලා නිදහසේ ඉන්න මොකද කරන්නේ? කලින් ගෙදරින් යනවා.
මේ කල්පනා කරේ මොකද්ද කියන උත්තරේ කියලා වාසිය ආව ප්‍රශ්නෙට. ඒක නිසා අපි දන්නවා අපිට පේනවා නිදහස එක එක්කෙනා එක එක විදියට අර්ථකථනය කරනවා. මේකේ විවිධ පැතිකඩවල් තියෙනවා. පැය ගණනක් දින ගණනක් සාකච්ඡා කරන්න නිදහස ඒ තරම්ම කතා කළ යුතු දෙයක්. ඒ තරම්ම කතා කළ යුතු මාතෘකාවක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙන්නම හොඳ පැති දෙකකින් අපිට යම් ආරම්භයක් ලබා දුන්නා. දැන් අර මම ඉස්සරලා අපේ හඳුනගෙන ගාවට එන්න කලින් නිදහස සමහරු විඳිනවා සමහරුන්ට නිදහසක් නැහැ කියලා කියනකොට මම කිව්වේ මේ මැදිරිය තුලත් අපිට හමු වෙනවා එහෙම චරිත කියලා. මට මතක් වුණේ ඔබතුමාව. මොකද ඔබතුමාට අපි යම් කටයුත්තකට කතා බහ කරොත් එහෙම ඔබතුමාට තියෙන රාජකාරී බහුලයි කියලා මම හොඳටම දන්නවා. හැබැයි අපි මේ කතා කරන දෙයකටත් දැන් මේ සාකච්ඡාව වෙන්න කියලා ආරාධනා ලබා දුන්නත් ඒකට යම් වෙලාවක් වෙන් කරගන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා හොඳට නිදහසක් භාවිතා කරනවා කියලා මට හිතෙනවා. පොත්පත් ලිවීම ගැන කතා බහ කරත් ඔබතුමාට ඒ සඳහා හොඳට වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම හුඟක් වෙලාවට මේ බොරු කලබලකාරී තත්ත්වයක් තමයි ජීවිතේ තියන නිදහසක් නැහැ කියලා. ඔබතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ ගිහියෙක් විදිහට බෞද්ධයෙක් විදිහට ව්‍යාපාර කළමනාකරුවෙක් විදිහට නිදහස කියන නිදහස් චින්තනය කියන දේ කොහොමද ඔබතුමා දකින්නේ? අවසරයි අපේ හඳුනන්නේ. කොහොමද තරංග මේ අද සංවාදේ නැත්නම් සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙනවා අපිට. අපි දැන් 73 වෙනි නිදහස සමරන්න ඕන වෙන්න කියලා තීන්දුව තමයි මේ සාකච්ඡාව කරන්නේ. අපිට පොඩ්ඩක් හැදලා බැලුවොත් ඒතකොට 73ක් අවුරුදු වලට කලින් මොන වගේ සමාජයක් අපිට තියෙන්නේ නැද්ද කියලා එක වෙලාවකට හිතෙනවා. කොහොමත් ඉතින් අපිට හැදලා බලපුවම හිතෙන ආර්ථික වශයෙන් අපි බොහොම පහත් තත්ත්වයක ඉන්නේ නැති කියන අදහස තමයි වැඩිපුරම දැනෙන්නේ. හැබැයි ඊට එහා ගිය දේවල් ඊට ඒ කාලේ තියෙන්නේ නැති නේද? මොනතරම් ප්‍රශ්න තියෙන්නේ නැද්ද? නිදහස ගැන මිනිස්සු හිතන්නේ. නැත්තම් අරගල කරන්නේ නැහැනේ නිදහස පත. ඒතර අපි ඒ වෙනකොට දිගින් දිගටම විදේශිකයන්ගේ ආක්‍රමණ වලට යටත් වෙලා හිටියා. අපිට ඕන ඇත්තටම මේ අපේ කමක් ඇතුව අපේ රට අපිට ඕන විදියට තියාගන්න ඒ සරලව ගත්තොත් අන්න ඒ වගේ අදහසකින් අපි නිදහස ගැන පතන්න ඇති. එහෙම කරලා ගත්ත නිදහස 73 වෙනි වතාවටත් අපි සමරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් එකම තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපේ પરම්පරාවට එනකොට අපිට අර 73ක් අවුරුදු වලට ඉස්සෙල්ලා හෝ ඊටත් කලින් තිබිච්ච දේවල් ගැන අපිට ලොකු අදහසක් නැහැ. වගේම ඊළඟට එන්න තියෙන પરම්පරාවල් වලට මේවා ගැන තැකීමක් තියෙද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඒතකොට එහෙම තැකීමක් නැති වෙන්න නිදහසේ නියමාර්ථය අපින් ගිලිහිලා යනවා කියලා එකක් තමයි මට හිතෙන්නේ. ඉතින් අනිත් අතට තරංග දැන් මේ නිදහස් චින්තනය ගැන අපි කතා කරමු කියලා තරංග කිව්වම මම කල්පනා කරා දැන් මම අද වැඩසටහනට එනවා. ඇවිල්ලා ඉවරලා මට නිදහසේ කතා කරන්න පුළුවන්. ඒක පළවෙනි ප්‍රශ්නේ. ඇත්තටම ඉතින් එහෙම නිදහසේ කතා කරන්න බෑනේ තරංග. නිදහසේ කතා කරන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මම මටම ආවේනික මතවාද පද්ධතියක ඉන්න පුද්ගලයෙක් ඇතුළේ. ඒත් මම මේ මතවාද වලින් එළියට යන්න කැමති නැහැ. අනික අතට ගත්තම සමාජය මා දකින්න හැටි මම දන්නවා. ඒකට මම ඒ සමාජය මට දීලා තියෙන අගයට පිටින් පනින්න මම කැමති නැහැ. ඒකින්ද මම ඒ තුල කොටු වෙලා තමයි අදහස් දක්වන්නේ. ඊට පස්සේ මම මේ නාලිකාවට ආපුවා මේ නාලිකාවේ හැසිරෙන විදිය ගැන මම දන්නවා. ඒකට එහෙනම් මේ නාලිකාවේ වැඩසටහන් වලට අනුගත වෙන ආකාරයට මම මගේ අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් මෙහෙම බලපුවම නිදහස් චින්තනය ගැන කතා කරන්න එන්නේම අපි නිදහස පොඩ්ඩක් කොටු කරගෙන. හැබැයි ඒක ඇත්තටම කොටු කිරීමක්ද කියන ප්‍රශ්නේ ඊළඟට අහන්න වෙනවා. ඇයි මම මේ කොටු කිරීම එකින් එකට එන්නේ? අනිත් අතට ගත්තම අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන්න යොදනවා වගේ දැන් මම කාර්යාලයට යනවා. කාර්යාලයට ගිහිල්ලා මට ඕන දේවල් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑනේ. අපිට තියෙනවා නීති රීති රෙගුලාසි පද්ධතියක් තියෙනවා. ඒවට අනුගත වෙලා තමයි අපි අපේ වැඩ ටික කරන්න ඕනේ. පාර තොටේ ඇවිදිනකොට පාර තොටේ යනකොට වාහන වල අපිට නීති රීති රෙගුලාසි තියෙනවා. අපිට ඔහේ ගාලා කඩගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේව ඔක්කොම අපිට හිතුණාට මේවා රාමු කරනවා නැත්නම් අපිව කොටුවකට ඇතුල් කරලා තියෙනවායි කියලා ඇත්තටම පැත්තකින් හැරලා බැලුවොත් අපිට වෙන වචනයක් මෙතන පාවිච්චි කරන්න පුළුවන් මේ නිවැරදි කිරීම සඳහා මේ කොටුව අඳිනවා කියලා. නැත්නම් මේ රාමුව දානවා කියලා. එතකොට
හොඳ මේ වචනයක් කියවුණා අපේ හාමුදුරුවන්ගෙන් කලින් මේ යථාර්ථයට අනුව ජීවත් වීම සඳහා මේ ඇති කරන රෙගුලාසි පද්ධතියකට යටත්ව තමයි අපි ඇත්තට මේ කටයුතු ටික කරන්නේ. දැන් තරංග ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අපි නිදහස එහෙමනම් මේ භුක්ති විඳින්න උත්සාහ කරන්නේ මොන ආකාරයකටද? අපිට සැකවින් කියන්න පුළුවන්, සරලව කියන්න පුළුවන් අපිට ඕන කරලා තියෙන්නේ අපිට මේ පවතින වාතාවරණය තුල ඉඳගෙන යථාර්ථයට කිට්ටු වෙන අර නිවැරදි தത്വයට කිට්ටු වෙන ආකාරයේ හැසිරීමකට භාජනය වීම සඳහා තමයි අපි මේ වැඩ කටයුතු කරන්න කියලා අපිට නිදහස ගැන සරලව කතා කරන්න පුළුවන්. හැබැයි ඒක වඩා යෝගය කියලා මමත් හිතනවා. මොකද අපිට නිවැරදි තැන එහෙම නැත්නම් යථාර්ථය ගැන කතා නොකර නිදහස ගැන කතා කරපුවම ඒක නිකන් අර අපි සාමාන්‍ය වචන වලින් කියන්නේ බහුභූත නිදහසක් බවට පත් වෙනවා. අනෙක් අතට ගත්තම දැන් බෞද්ධයෙක් හැටියට මේ විශේෂයෙන්ම ඔය පොතපත ගොඩක් බෞද්ධ පොතපත අසුරු කරන පුද්ගලයෙක් හැටියට මේ අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ ඊට වැඩිය චුට්ටක් වෙනස් ආකාරයකට. මොකද අපි බෞද්ධ හැටියට නිදහස කියලා කිව්වම අපිට පෙන්වලා දුන්න පරම නිදහසක් ගැන අපේ හිතේ හැමතිස්සෙම තියෙනවා. ඔව්. ඒ පරම නිදහස ඉලක්ක කරගෙන තමයි අපි ජීවත් විය යුත්තේ. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් බෞද්ධ හැටියට අපිට කොයිතරම් දුරට අපේ එදිනෙදා කටයුතු වලදී මේ පරම නිදහස ගැන හිතේ තැම්පත් වෙලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හැබැයි අපි සාංශාරික වශයෙන් ඇතිවන අර රාමුව, ඒ කොටුවීම නැත්තම් ඒ කොටුවීම තුල ඉන්න නිසා අපිට ඇති වෙන දුක නැති කර ගැනීම සඳහා යන ගමනේනේ අපි මේ ඉන්නේ බෞද්ධ හැටියට. ඒ හින්දා අපි බෞද්ධ හැටියට ගත්තම මට හිතෙනවා අපි මේ කතා කරන සාමාන්‍ය නිදහසට වඩා සාමාන්‍ය වෙනත් ආගම්වල හෝ වෙනත් සමාජවල කතා කරන වෙනත් සංස්කෘතියන් වල කතා කරන නිදහසට වඩා යථාර්ථයක් සහිත ධර්මයකට අනුකූලව අපි පරම නිදහසක් සොයා යන පිටසක් හැටියට තමයි අපිව හඳුනා ගන්න වෙන්නේ. ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක ඉදිරිපත් කිරීමත් එක්ක අපි හඳුනන්නේ අපි අර යම් රාමුගත වීමක් කොටු වීමක් තියෙනවා කියන ඒක පැත්තකට ගියේ නෑ. ඔබතුමාත් ඒක අපිට පැහැදිලි කරලා දුන්නා මෙහෙම තියෙනවා අපි මොකද්ද කරන්න ඕන කියන අදහසක් දුන්නේ. ඔබ වහන්සේගේ අදහස කොහොමද ඒ කාරණාවත් එක්ක? ඒ රාමුගත වීම තුල නිදහසක් නෑ හෝ තියෙනවා කියන එකත් එන්නේ හිතන ආකාරයටයි. මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ නිදහස පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙන තරම් මහත්තයා බැඳීම් නිසානේ. ඔය රාමුගත වීම කොටු වීම කියන්නේ බැඳීම. එතකොට දැන් ඒ කියන්නේ එතුමාගේ දැන් මම කාර්යාලයට ගියාම මට නිදහසේ හැසිරෙන්න පුළුවන්. මගේ හිතේ හැටියට නිදහස් ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. එහෙම බෑ කියලා. ඒ කියන්නේ බැඳීම් තියෙනවා. බැඳීම් තියෙන්නේ මොකක් නිසාද? අපි සාමූහික සත්ත්ව කොට්ටාසයක් නිසා. විශේෂයෙන් මිනිස්සයා ගත්තාම මිනිස්සයා සාමූහික සත්වයෙක්. මොකද තනියම කිසි කෙනෙක් ඉපදුනේ නැහැ. තනියම කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. සමූහයේ සහයෝගය, උදව්ව, ඇල්ම බැල්ම ඒවා නැතුව. අන්න ඒ නිසා තමයි අපිට මේ බැඳීම් ඇති වෙලා තියෙන්නේ. දැන් පවුලක සමාජිකයෝනේ අපි හැමෝම රූපවාහිනී තිරේ ඉස්සරහා මේ සාකච්ඡාව නරඹන හැමෝමත් නැතත් අපි ඔක්කොමලා පවුලක සමාජිකයෙක්. එතකොට උපතේදීම අපි සමූහයක සහභාගීත්වයෙන් තමයි මේ ලෝකෙ එළිය දැක්කේ. එතන ඉඳලා අපිට තියෙනවා අරගොල්ලොත් එක්ක බැඳීමක්. ඇයි ඒගොල්ලොන්ගේ සහයෝගයෙන්ුයි අපි ජීවත් වෙන්නේ, හැදෙන්නේ, වැඩෙන්නේ. ඒ නිසා තමයි ඔය සංස්කෘතීන් කියන ඒවා ගොඩ නැගිලා තියෙන්නේ. ආචාර ධර්ම කියන ඒවා හදාගෙන තියෙන්නේ. නීති රීති පනවගෙන තියෙන්නේ. ඒ මොකද අපේ සිතේ ස්වභාවයක් තියෙනවා තරංග මහත්තයා. හිතන දේ කිරීම. හිතන දේ කිරීමනේ සිතේ ස්වභාවය. ඒ හිතන දේවල් සියල්ලම කළ යුතු ඒවා නෙමෙයි. සමහර ඒවා තියෙනවා වැළකී යුතු දේවල්, නවතාගත යුතු දේවල්, තිත තැබිය යුතු දේවල් නොකර.
එතෙන්දි තමයි ඔය බැඳීම කියන සංකල්පය වැදගත් වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තාම තේරුම් ගත්ත පුද්ගලයා කෙනෙකුට කියන්න පුළුවන් ආයා දැන් රාමුවක් යටතේ ඉන්නේ. අම්මා කියන දේ අහන්න ඕනද තාත්තා කියන දේ අහන්න ඕනද දැන් තේරෙන වයසනේ යන්න ඕන එහෙම ඕන නැහැ දැන් නිදහසේ ඉන්න. හොඳට හිතන්න පුළුවන් කාලෙනේ කියලා කියන්න පුළුවන්. නමුත් මම බැඳීමක් සහිත උපන්න කෙනෙක් ඒ බැඳීම් යටතේ ජීවත් වෙන කෙනෙක් කියන චින්තනය ඇති පුද්ගලයා කවදාවත් අර අම්මගේ තාත්තගේ අවවාදයට අනුශාසනාවට ගුරුවරුන්ගේ අවවාද අනුශාසනාවලට පිටින් යන කෙනෙක් වෙන්නේ නැහැ. ඒවා තුල තියෙන ආගමික සංස්කෘතික සම්බන්ධතාවයන් ඊළඟට ජාතීන් වශයෙන් ගත්තම ජාතික සම්බන්ධතාවයන් පවුල් වශයෙන් ගත්තම පවුල් වල තියෙනවා ඒ පවුල් සංස්ථා තුළ ගොඩනගාගත්ත රීතීන් තියෙනවා. ඒකට මේවා කිසිවක් සලකන්නේ මේ බැඳීම් හැටියට ඒවා අපි කළ යුතු දේවල් අපි මේ සමූහය තුළ ජීවත් වෙන නිසා කියලා ඔහු නිදහස්ව හිතනවා. එහෙමයි. නිදහස් චින්තනය ගැනත් ඔබ වහන්සේ පැහැදිලි කරපු වෙලාවක රටක සමාජයක පැවැත්මට අපේ හඳුන්වන්නේ නිදහස් චින්තනයේ තියෙන වටිනාකම පොඩ්ඩක් පැහැදිලි කරන නිසා ටිකක් හරි වටී. ඔව් තරංග මහත්තයා දැන් අතීතයේ ඉඳලා සත්වයින් ඇතිවීම හා පැවැත්ම බැලුවහම අපි කතා කරනවා මේ පරිණාමය උනායි කියන එක. එතකොට කාලෙන් කාලෙට ඒ සතුන් ඒ පරිසරයට ඒ සමාජයට ඒ කාලගුණික දේශගුණික විපර්යාසවලට අනුව තම තමන්ගේ ජීවිත හැඩගස්ව ගත්තා. මොලෙන් වැඩ ගන්න තත්ත්වයට එන්න කලින් තමන්ට දැනිච්ච සීතල හා උෂ්ණත්වය මේ දෙක බඩගින්න හා පිපාසය මේ දෙක මේවට අනුගත වෙන්නේ කොහොමද කියලා ඔවුන් හිතලා ඔවුන්ගේ ජීවිතය ඒ අනුව වෙනසකට භාජනය කරගත්තා. දැන් ඒකෙන් නිදහස නැති වුණේ නෑ මේ මිනිස්සුන්ගේ. නැත්නම් ඒ සත්ත්ව කොටසේ මිනිස්සයා කියන தත්ත්වයට පරිණාමය වෙන්න කලින් වුණත් තම තමන්ට කැමති විදියට හැසිරුණා කියලා කියන එකටත් වඩා ඒ පරිසරයට අනුගත වෙමින් කටයුතු කළා. ඒ අනුගත වීම ක්‍රමානුකූලව පැමිණීමේ උච්චතම අවස්ථාව තමයි දැන් වර්තමානයේ කියලා කියන්න පුළුවන්. ඒක නිසා අර අපි දකින, අපි ඇති කරගන්න, අපි හදාගන්න ස්වභාවය අනුව තමයි සිතට නිදහසක් තියෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මොකද තමන් මේ මම ඉන්නේ නිවසේ. එතකොට මේ නිවස නිදහස් කලාපයක් වෙන්න නම් නිවසට අනුගත පීතෘත්වයට මාතෘත්වයට දරුකමට අනුගත වන පරිසරයක් තුල තමයි ජීවත් වෙන්න ඕන. අම්මා තාත්තට ආවේනික වෙච්ච ක්‍රමවේදය මගහැරියොත් නිදහස ඕනේ කියලා. එතන නිදහසක් කියන එකක් අපිට කතා කරන්න බෑ. මොකද එතකොට තිරිසනයි මිනිස්සයයි අතර වෙනස පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා උපතින්ම මිනිස්සයා ආසාවන්ගෙන් පිරිච්ච කෙනෙක් හැම වෙලාවෙම සැපයට කැමති කෙනෙක්. සුඛකාමානි මනුස්සා දුක්ඛ පටික්කුලා. සැප කැමැත්තෙන් දුක පිළිකුල් කරන කෙනෙක්. එතකොට මේ පසිඳුරන් පංචකාම සම්පත් එක්ක ගැටිලා ඇලිලා එයින් තෘප්තිමත් වෙන්න හදන්නේ ඒක සැපේ කියලා හිතාගෙන. එතකොට ඒ නිදහස තමයි පුද්ගලයා හැම වෙලාවෙම හොයන්නේ. මේ ඉඳුරන් පිනවමින් තමන්ට මානසික තෘප්තිය අත්පත් කරගන්න. එතකොට එතන නිදහස් චින්තනයක් තියෙනවාද? මොකද නිදහස් චින්තනයක් තියෙයි කියලා අපිට හිතන්න පුළුවන් ඒ ඇති කරගන්න තෘප්තිය අවසාන තෘප්තිය නම්. නමුත් අවසාන තෘප්තිය නෙවෙයි. ඒ නිසා කොතෙන්ටද ලකුණක් දාගන්නේ දැන් අපි නිදහසේ ඉන්නවා කියන.
ඒ නිසා කවදාවත් ඒ තැනට අපට එන්න බෑ ඇත්තටම. ඒ නිසා අපි නිවසට අම්මා තාත්තට ආවේනික වෙච්ච පසුබිමක් චින්තනයක් එතන තියෙන්න ඕන. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතරේ ගත්තාම ගුරුවරයාට ආවේනික වෙච්ච ස්වභාවයක් තියෙනවා. නැත්නම් තමන්ගේ ගුරු වෘත්තිය කරගෙන යන්න බෑ. දරුවෙකුට ඉගෙන ගන්න බෑ. ඒ නිසා අපට පේනවා තම තමන් ජීවත් වන සමාජ පසුබිම අනුව තමයි නිදහස කොතරම් භුක්ති විඳිනවාද කියන එක තීරණය වෙන්නේ. එහෙම නැතුව සමාජයේ අභිබවා තමන්ට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒ තැන තමන් විතරක් ඉන්නවා නම් එතන සමාජයක් නැත්තම්. නමුත් අපි නිදහස කියන එක වැරදි අර්ථකථනයකට යොදා ගත්තොත් තමයි අන්න අපේ නිදහස නැති වෙලා කියලා අපි කෑ ගහන්නේ. දැන් අපි දන්නවා අපේ නිදහස නැති වෙලා තියෙන එක ඇත්ත. දැන් අධ්‍යාපන නිදහස, ආර්ථික නිදහස, සමාජික නිදහස, දේශපාලන නිදහස, මේ නිදහස් මාතෘකා රාශියක් තියෙනවා. දැන් අපි අධ්‍යාපන නිදහසේ එදා අපේ කන්නංගර මැතිඳුන් මොකද්ද කළේ? අපට දුන්නු නිදහස පළවෙනි පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා. එහෙම නැත්නම් ගුරුවරයා මේ ට්‍රේනින් වෙන මේ පුහුණුව ලබන ස්ථානයේ දක්වා. ගුරුවරයෙක් නැවත විශ්වවිද්‍යාලයට එනවා නම් අධ්‍යාපනය ලැබීම දක්වා. මේ හැම පැතිකඩක්ම මුදල් අය කිරීමකින් තොරව නිදහසේ, ඒ කියන්නේ යම්කිසි මානසික අසීරුතාවයකට පත් නොකර කටයුතු කරන්න තමයි එතුමා මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වලා දුන්නේ. නමුත් ඒක තියෙනවද වර්තමානයේ? අද නිදහස් අධ්‍යාපනය කියන එකට අපට කතා කළ හැකිද? ආර්ථික නිදහස අපට කතා කළ හැකිද? දේශපාලන නිදහස කතා කළ හැකිද? එහෙනම් මා ඒකයි මුලින්ම කිව්වේ. හිරකාරයද නිදහසේ ඉන්නේ, එළියේ ඉන්න අපිද නිදහසේ ඉන්නේ? හිතන්න ඕන තැනක්. මේ කියපු කාරණත් එක්ක මම ඔබතුමාට මේක ප්‍රශ්න දෙකක් විදිහට යොමු කරන්න කැමතියි. රටක සමාජයක නිදහස් චින්තනයේ තියෙන වටිනාකමත් එක්කම එතනින් පොඩ්ඩක් ඒ ගැනත් යම් අදහසක් ඉදිරිපත් කරලා දැන් කෙනෙක්ට මේ වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙකුට පෞද්ගලිකව තමන්ගේ ජීවිතයට නිදහස ඇති කරගන්න, තමන් ඉන්න තැනින් ටිකක් ඉදිරියට යන්න, එහෙම නැත්නම් තමන්ගේ ශේෂ්ත්‍රය වෙනස් කරගන්න, ඒ වගේ දේවල් වලටත් මේ නිදහස්ව හිතන එකේ තියෙන වටිනාකමත් පොඩ්ඩක් එකතු කරගෙනම මේ කාරණාව පොඩ්ඩක් ඉස්සරහට කතා කරොත් හරි වටියි. මොකද කෙනෙකුට පෞද්ගලික යමක් ලබා ගන්න පුළුවන් නම් වැඩසටහන අහලා එයාගේ ජීවිතය වෙනසක් වෙනවා නම් ඒක හරි වටිනවා. ඔව්. තරංග ඇත්තටම අපි ඇත්තටම මේ සාකච්ඡාවේ හොඳ තැනකට දැන් පැමිණලා තියෙනවා. අපි අර මුලදී මුල් වටේදී කතා කරනකොට රාමුවක් ගැන කතා කරන්නේ. එතකොට මේ එකාතකින් බලනකොට මේ රාමුවේ තියෙන වැදගත්කම තමයි මේ රාමුව අපිව අර නිවැරදි තැනක තමයි කොටු කරන්නේ. එතකොට අපි අර එළියට පනිනකොට බොහෝ වෙලාවට රාමුවෙන් එළියට පනිනවා කියන්නේ අර වැරදි මාර්ගයක යෑමට තියෙන හැකියාව වැඩි වෙනවා. එතකොට සාමාන්‍ය අපි ගත්තොත් ওই රාමුව තුල අපිට නිවැරදි තැනක ඉන්න පුළුවන්. එතකොට අපි ඔය කතා කරන නිදහස් චින්තනය අවදි කරවන්න වෙන්නේ ඒ කොටුව තුල. ඒකේ අවුලක් නැහැ. දැන් අපි බලන්න ඕන දෙයක් තියෙනවා මේ තරංග විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදෙනකොට මිනිස්සෙක් උපත්ති ලැබනකොට උපත්ති ලැබෙන මිනිසයා මොනතරම් නිදහස් පුද්ගලයෙක්ද? අපි නිකන් මානසිකව හිතලා බැලුවොත් මේ හැම පුද්ගලයෙක්ම උරුම කරගෙන එන නිදහස් දේවල් තියෙනවා. උදාහරණයක් ඇටියට තමුන් අර ස්වයං අධ්‍යයනයක යෙදීම සඳහා හැමතිස්සෙම උරුම කරගත්ත නිදහසක් තියෙනවා. ඒ වගේම තමයි අපි ඉපදෙනකොට අපිට ආවේනික හෘද සාක්ෂියක් තියෙනවා. අපි ඒ වගේම අපිට නිර්මාණ ශක්තියක් ලැබිලා තියෙනවා. නිදහසේ වැඩ කටයුතු කිරීමේ උරුමයක් අපිට තියෙනවා. හැබැයි ඉපදුන දවසේ ඉඳලම අපි බැලුවොත් එහෙම දවසෙන් දවස වෙන්නේ අර මේ නිදහස් කියලා අපි අරගෙන අපේ උරුමය අපිට හිමින් සීරිය නැති වෙන එකනේ. ඒක සමහරවිට දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, ගුරුවරුන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයෙන් වෙන්න පුළුවන්. පරිසරයෙන් සමාජයෙන් වෙන්න පුළුවන්.
මම මේ කතා කරන්නේ මේ කොටුවට පිටින් යන්න කියන එකම නෙවෙයි. හැබැයි ඊට අමතරව අපි විසින් ලොකු පීඩනයක් එල්ල කරනවා මානව සංහතියට. ඒ තමයි මේ නිදහස්ව හිතන්න බැරි වෙන විදියට. දැන් ඇත්තටම මේ අපේ හාමුදුරුවෝ අධ්‍යාපනය ගැන කතා කරනකොට අපිට ඇත්තටම ඒ ගැන ගොඩක් කතා කරන්න පුළුවන් තැනක්. දැන් නිදහස් අධ්‍යාපනය අපි ලඝු කරගෙන තියෙනවානේ නොමිලේ අධ්‍යාපනය කියන වචනෙට නිදහස් කියන වචනේ ඊට වඩා හුඟක් පුළුල් තමයි අපිට ගන්න වෙන්නේ. ඒ එවැනි නිදහස් චින්තනයක් අවදි කරන අධ්‍යාපනයක් නැති හින්දායි අපි නිදහස් අධ්‍යාපනයක් අපිට නැහැ කියන එක නිකන් හිතෙන්න පටන් ගන්නවා. හැබැයි මේ නිදහස කියන වචනයත් එක්ක හැමතිස්සෙම බැඳිලා තියෙන එකක් තමයි තරංග මේ අපිට වහල්භාවයක් නැති කියන එක. කියන්නේ තව කෙනෙකුගේ වහලෙක් වෙලා නෙවෙයි අපි කටයුතු කරන්නේ. කොහොත් වැරදි විදියට ගන්න හොඳ නැහැ. දැන් රාජකාරී ස්ථානයකට ගියාම රාජකාරී සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔය මොනවා කිව්වත් රාජකාරී ස්ථානයේ බොස්ගේ වහලා වගේ තමයි වැඩ කරන්නේ කියලා. එහෙම නෙවෙයි. ඒ ඇවිල්ලා අපිට ආවේනික නීති පද්ධතියක් තියෙනවා, රෙගුලාසි පද්ධතියක් තියෙනවා. ඒකට වැඩ කිරීම වහල්භාවයෙන් නෙවෙයි. අපි පටල ගන්නවා කියලා සමහරලාට මට හිතෙනවා. මොකද වහල්භාවය කියන එකයි නිදහස කියන එකයි මේවා හරියට විමසිල්ලෙන් බැලිය යුතුයි කොහොමද හැසිරෙන්නේ කියන එක. අපිට දැන් අපේ ගොවියා ගොවිතැන් කරනකොට වහල්භාවයකින් තොරව ඒ කටයුතු කිරීම සඳහා අපි කොහොමද ඔහුට උදව් කරන්නේ? උදාහරණයක් ඇරෙන්න කවුරුහරි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් ඕක ඔහොම නෙවෙයි වගා කරන්න ඕන. තායිලන්තයේ මෙන්න මේවයි වගා කරන්නේ. තායිලන්තයේ තියෙන මේවයි හොඳ අසන්නක් තියෙන මේ විදිහේ එන්න මේක වගා කරන්න මේ ඔයාගේ මේ අපි හිතමු මේ ඉඩමේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් මේ ඒකේ දාන පෝර මේකයි මේ පෝර දාන්න ඔයත් තායිලන්තේ වගේ අස්සන්න ගන්න පුළුවන් කියලා. ක්‍රමවේද වෙනස් කරගන්න කියලා තියෙනවා. දැන් මේක අපිට ආවේනික ක්‍රමවේදයක් නෙවෙයිනේ. ඒකට අන්න අපි කතා කරන්නේ මේ නිකන් අර අපි සිතවිල්ලෙන් වහල් වෙලා වෙන යම් කිසි දෙයක් දැකලා අපි නිකන් බලෙන් ඔබන්න හදනවා අපේ තැනට ඒක. ඒකකොට අපි කතා කරන නිදහස් අදහස් නැති වෙලා යනවා. නිදහසේ වැඩ කිරීමේ තියෙන වටිනාකම තමයි පුද්ගලික ජීවිතය. තරංග අපි හැමතිස්සෙම අද තියෙන පවතින தත්ත්වය තමයි හරි කියලා හිතන්න අපි හරි අර ඉංග්‍රීසියෙන් කියන්නේ කම්ෆර්ට් සෝන් එකට යනවා. බොහොම සරල නිදහසේ බලාගන්න. මේක තමයි සැහැල්ලුම මේ ක්‍රමේ නැත්තම් මේක තමයි මට තියෙන මර හොඳම නිදහස් ක්‍රමය කියලා මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි දැකලා තියෙනවා ඒ කොටුවෙන් එළියට පයින්නකට ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිය කෙනා හැමතිස්සෙම අලුත් දේවල් හොයා ගන්නවා. අභියෝගයක් බාර අරගෙන යන්නේ. දැන් මේ අභියෝගය බාර ගැනීම අපිට වැදගත් වෙනවා පුද්ගලයෙක් හැටියට වඩා සමාජයක් හැටියට. මොකද මේ පුද්ගලයන් යම් දේවල් වල අලුතෙන් නිරත වීම තුලින් තමයි අර සමාජයේ ඔය අපි කතා කරන ආර්ථික සමාජීය ප්‍රගමනය දකින්න හම්බෙන්නේ. ඒකට අපිට හැමතිස්සෙම අවශ්‍යයි පුද්ගලයෝ එක්තරා නීති රෙගුලාසි රාමුවක වැඩ කරන ගමන් අලුතෙන් හිතන්න. ඒ අලුතෙන් හිතනකොට අර අපි සාමාන්‍යයෙන් කතාවට කියන තරංග අලුත් නොතනන જાතිය ලෝනනගේ කියලා. ඒක ඇත්ත කතන්දරයක් නෙවෙයි. අපි නැත්තම් හැමදාම එකතන පල්ලෙනවනේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ හුරු කරවන්න. ආකල්පමීය ලෙස හුරු කරවන්න ඕන අපේ සමාජය නෑ වෙනස් විදිහට හිතන්න. ඒ වෙනස් විදිහට හිතන්න කියන එක අධ්‍යාපන ක්‍රමය තුලින්ම ගේන්න ඕන. එතකොට එහෙම ගෙනාවොත් තමයි වුන් අර මේ රැකියාවල් හොයනකොට පවා මම ඊයේ පෙරේදත් මේ කීප දෙනෙක් එක්තරා සංවාදයකදී කිව්ව දෙයක් තමයි අදටත් අපේ තියෙන්නේ මේ රජයේ රැකියාවල් හොයන ස්වරූපයන්. එහෙම නැත්නම් ස්ථීර රැකියාවක් කම්පැනි එක හොයාගන්න ඕනයි කියන එක නේ මේ විශ්වවිද්‍යාල වලින් එළියට එන උපාධිධාරීන් පවා හිතන්නේ එහෙමනේ. හැබැයි තමුන්ගේ අධ්‍යාපනයෙන් ලබාගත් බුද්ධිය ඥානය උපයෝගී කරගෙන කොයිතරම් දේවල් කරන්න අවකාශයක් මේ සමාජයේ තියෙනවද කියන එක අපි හිතන්නේ. ඊටදී අපි සැහැල්ලුයි අපිට ජීවිතේ මේ මාසේ පඩියට ජීවත් වෙනවා. පස්සේ අවසානයේ විශ්‍රාම වැටුවක් බලාගෙන ඒක තමයි හොඳම ක්‍රමය කියලා හිතනවා. අපි හිතන්නේ මේ ස්වයං රැකියාවල මොනතරම් විස්මිත දේවල් කරපු අය මේ සමාජයේ ඉන්නවද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ බලපුවම අර
උපාධිය දක්වා නොගිය අය තමයි මේ හුඟක් වෙලාවට මේ ස්වයං රැකියාව වලින් ඒ විස්මිත තැන් වලට යන්නේ. විස්මිත දේවල් මේ අරමන්නේ. උගත් කට්ටිය බලපුවාම මේ ඒගොල්ලන්ගේ අර නිදහස් චින්තනය මොට කරගෙන අර රැකියාව මාසෙපඩිය හොයන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් පුද්ගලිකව ගත්තොත් පුද්ගලයන් හැටියට තරංග කොහොමත් අපිට සමාජයක් අවශ්‍ය වෙනවා. මේ අපි මේ 73 වෙනි වසර සමරනකොට අපිට වඩා වැදගත් වෙන්නේ ඒ ගැන නැවත නැවතත් කතා කරන්න. මොකද්ද මේ ආකල්පමය වශයෙන් අපේ සමාජයේ මිනිසුන් වෙනස් විදියට සිටිය යුතුයි කියන එක තමන් කරන වැඩේ. මේ වැඩේ අද මට මීට වැඩි හොඳ විදියට කරන්න පුළුවන්ද කියන එක. අපිට හොඳම උදාහරණයක් ආවේ තරංග මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්කනේ. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක බලන්න අපි කී දෙනෙක් අපේ ජීවිත වෙනස් කරගෙන වෙනස් විදියට කරන්න හිතුවද කියලා. හැමතැනම එහෙමනේ ගෙවල් වල පවා කන බොන එකේ පවා අපි වෙනස් විදියට හිතන්න පටන් ගත්තනේ. එනකොට ගමම් බිමම් වල අපි බලන්න දැන් වෙනදා වගේනේ කොච්චර ප්‍රවේශම් වෙනවද කියලා යම් තැනකට ගියාම ඉස්සර අර මේ බැඩිය තමුන්ගේ මේ අර අත් හොදලා එහෙම පිරිසිදු ඉන්න කිව්වම ඒක වැඩිය ගණන් ගත්තේ නැති අය අද මොනතරම් ඒ ගැන පරීක්ෂණයෙන් කටයුතු කරනවද කියලා. ඒ වගේ නිකන් අර අලුත් මේ වගේ මේ තත්ත්වයන් ඇති නොවුනත් මේ හිතන්න ඕනයි කියන එක අපි අවධානය කර ගන්න ඕනේ. ඔව් අපි සමහර විට අත් හොදනවායි කියලා ඇත්තටම ඔච්චර කාලයක් අත් හොදලා තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා කැම කන වෙලාවට හරි. මොකද දැන් අපි ඒ තරමටම පිරිසුදුභාවය පිළිබඳව බලනවා මේ COVID-19 තත්ත්වයත් එක්ක. ඒත් එක්ක මම ඔබතුමා හොඳ තැනකට අපි ඔය ගෙනාවා මේ උපාධිධාරීන් බලාගෙන ඉන්නවා විශ්‍රාම වැටුප් තියෙන මාසික පඩියකට යන්න. අනිත් පිරිස වෙනස් විදිහකට හිතලා ව්‍යාපාරයක් පටන් ගන්නවා ස්වයං රැකියාවක් පටන් ගන්නවා. සමහරට ඒතන අර පුද්ගලයා ඇවිල්ලා රැකියාවක් කරනවා වෙන්න පුළුවන් අර මානසික නිදහස් භාවය නැති පුද්ගලයා. කතා කරන්න උගක් දේවල් තියෙයි. අපේ නෙළුව කන්දේ ඥානানন্দ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඒ වගේම මාලිම්මට පඤ්ඤාසර්පේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඉංජිනේරු අජන්ත සෙනරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් තමයි අද දවසේ අපි යාත්‍රා දියත් කරන්නේ. නිදහස පිළිබඳව නිදහස් චින්තනය පිළිබඳව නිදහස්ව හිතලා වැඩ කිරීම පිළිබඳව සහ අපේ සාකච්ඡාව තුළ අපි යම් රාමුවකට කොටු වෙලා ඉන්නවද අපේ සිතුවිලි වලින් අපි රාමුගත වෙලා ඉන්නවද මේ වගේ කාරණා අපි කීපයක් කතා කරගෙන ආපු වෙලාවක අධ්‍යාපනය පිළිබඳව අපි යම් අවධානයකට යොමු කරපු වෙලාවක අවසාන වශයෙන් අපේ අජන්ත සෙනරත්න මහත්මයා අපි මානසිකව හදාගෙන තියෙන යම් රාමුගත කිරීම නිසා සමහර පැතිවලදී අපි කොයිතරම් පසුගාමී වෙලා තියෙනවද කියන කාරණාව අපිට පැහැදිලි කරලා දෙමින් ඉන්නකොට තමයි අපි විරාමයකට ගියේ. අපි හඳුන්නේ මේ කාරණා සියල්ල එකතු කරලා අපේ යාත්‍රා ඉදිරියට ගමන් කරොත් මේ වෙලාවේ හරි වටිනවා. තරංග මහත්තයා මේ මාලිම්බඩ පණිත හාමුදුරුවෝ පැහැදිලි කරා නිදහස් අධ්‍යාපනය ගැන. නිදහස් කියන කැරල අයින් කරපුවාම අධ්‍යාපනය කියන එකට නිර්වචන රාශියක් තියෙනවා. ඒයින් එකක් තමයි අධ්‍යාපනය කියන වචනයේම තියෙනවා නිදහස කියන එක. ඒ කියන්නේ එක තැනක තියෙනවා අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ තියෙන ශක්තිය මතු කර ගැනීමයි. දැන් හැබැයි ඒක දැන් සිද්ධ වෙනවා තියෙන මම ඒක තමයි කියන්න ලෑස්තිුනේ. දැන් අපි හොඳයි නිදහස් අධ්‍යාපනය කියලා එකක් දුන්නා කියන්නකෝ. නිදහස් අධ්‍යාපනය කියන එක තුලත් ක්‍රියාත්මක වුණේ එක්තරා රාමුගත වැඩපිළිවෙලක්. විෂය පද්ධතියක් හදලා ඒ විෂය පද්ධතියට පුළුවන් වුණත් බැරි වුණත් ළමයි ටික යොමු කරලා ඒගොල්ලොන්ට ඊට පස්සේ පරීක්ෂණ කොටසක් තියෙනවා ඒක කරගන්න ඕනේ එච්චරයි. ඒ අනුව තමයි ඔහු අධ්‍යාපනඥයෙක්ද නැද්ද කියලා තීරණය කරන්නේ සහතික වලින්නේ. එතකොට ළමයාගේ සැබෑ తত্ত্বය ශක්තිය නිදහස්ව අපි මතු කරගත්තද? මතු කරගන්න අවකාශ දුන්නද? නැහැ. ඒ නිසා අධ්‍යාපනය කියන වචනේ තුලම තියෙන නිදහස තමයි. ඒ කියන්නේ අපි හැම කෙනෙක් ළඟම තියෙනවා අපි එක්කෝ සංසාරගතව අරන් ආපු සහජ ශක්තියින් කොටසක්. ඒවා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ නානත්ත් සංඥා කියලා. දැන් අපි 4 දෙනා ගත්තොත් 4 දෙනා අරන් ඇවිල්ලා තියෙන ඒ විභවතාවයන් ශක්තියින් 4 ආකාරයි. එක ආකාර නැහැ. එහෙම නැත්නම් අපි 4 දෙනාම එක මට්ටමක ඉන්න ඕනනේ. එහෙම නොඋනේ අපි අරන් ඇවිල්ලා තියෙන ශක්තිය විවිධාකාර නිසා. එතකොට අධ්‍යාපනය කියන එක තුල වෙන්න ඕන කියන්නේ දැන් ගුරුවරු කියලා කොටසක් ඕනෙන්නේ ඒ පුද්ගලයා තුල තියෙන සැඟවුණු ශක්තිය
ශක්තිය ඔහුට හඳුනා ගන්න බැරි නිසා ඒකට විශේෂඥ කණ්ඩායමක් ඕනේ. ඒගොල්ලෝ තමයි ගුරුවරු කියන්නේ. ඒකට ඒ ගුරුවරු තමයි හඳුනා ගන්න ඕනේ මේ දරුවා ළඟ තියෙන ශක්තිය මොකද්ද? ඒක මතු කරවා ගැනීම සඳහා ඔහුට අර අපේ වචනයක් තියෙනවනේ යටිතල පහසුකම් කියලා. ඒ ටික හදලා දෙන එක තමයි ගුරුවරයා කරන්න ඕනේ. දැන් ඒ වුණුවට කරන්නේ පොත් කන්දරාවක් දීලා ඒක පාඩම් කර කර ඉදිරියට යන්න කියලා අපි එක රාමුවක් යටතට දාලා තියෙන එක. මේක ඊටාම පැහැදිලි තැනක් තියෙන බුදුහාමුදුරන් වහන්සේ ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ චාතුම කියන සූත්‍රය. මේක තරංග මහත්තයා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සාමණේර පොඩි හාමුදුරුවෝ 500කට. දිග සූත්‍රයක්. ඒක මජ්ක්‍ධිම නිකායේ මැද සූත්‍ර කියලා ටිකක් දිගයිනේ. ඒක ඔක්කොම කියන්න ඕනේ. ඒක එක තැනක් විතරක් මම කියන්නම්. ඒ තමයි මේ 500ක් සාමණේරයන්ට බුදුහාමුදුරුවන් වහන්සේ උපදේශයක් දෙනවා. ඔන්න අර යටිතල පහසුකම් හැදීම මොකද්ද? තරංග මහත්තයා මහාන වුණාම මේ දුවලා පැනලා නටලා 3 වේල නෙවෙයි දවසකට 7-8 වේලක් කාලා හිටපු පුංචි ළමයි පන්සලට ගෙනල්ලා සිවුර දැම්මහම දායකයෝ ඔක්කොම ගියාට පටන් ගන්නවා පොඩි හාමුදුරුවෝ දුවන්න බෑ, බෝල ගහන්න බෑ, ටීවී බලන්න බෑ, සින්දු කියන්න බෑ, කෑ ගහන්න බෑ, අයිස්ක්‍රීම් කාර්යය පාරේ ගියාට කමන්නේ ඉතියා බලන්නවත් එපා. ඔහොමනේ කියන්නේ. ඊළඟට 12න් පස්සේ මොකුත් වළඳන්න එපා කියලා 1000ක් නීති දානවා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ අර පොඩි හාමුදුරුවෝ කියනවා එහෙම නීති දානවා තමයි. නීති දානකොට මොකද හිතෙන්නේ සමහරවිට මොන කේම මේකේ කිසි නිදහසක් නැහැ. ගෙදර ඉන්නකොට මොන නිදහස හිටියද අපි? කඩේට යන කොටත් කෑවා, එන කොටත් කෑවා, හොරෙන් සීනි ටිකක් කෑවා, කිරි පිටි ටිකක් කෑවා. එහෙම කාපු අපිට දැන් මේ 1000ක් නීති. ඉතින් කිසිම නිදහසක් නැහැ දමල ගහලා යන්න ඕන කියලා යනවා. දැන් ඒක බුදුහාමුදුරන් වහන්සේ ගුරුවරයෙක් හැටියට බලන්නකො දැනගත්ත නිසා අර පොඩි අයට කියනවා චත්තාරි මානි භික්ඛවේ භයානි උදකාරෝහන්ති පාටිකංගිතබ්බා කියලා. මානෙනි පොඩි අයට කියනවා දැනගන්න ඕන මේ දන්නේ නැති ජලාශයක් තියෙනවා නම් කලින් ගියෙත් නැති ඒ ගැන අහලත් නැති නුපුරුදු ජලාශයකට නාන්න බහින කෙනෙක් කරුණු 4ක් ගැන සැලකිලිමත් වෙලා බහින්න ඕන. නැත්තම් ගිලෙනවා. නාගන්න හම්බෙන්නේ මැරෙන්න වෙන්නේ කියලා. ඒ වාගේ තමුන්නාන්සෙලත් අර දුවලා පැනලා නටලා කෑකෝ ගාලා හිටපු කොල්ලෝනේ ළමයිනේ. ඒ ළමයින්ද දැන් ගෙනල්ලා සිවුරක් දැම්මට පස්සේ නුපුරුදු ජලාශයකට බැස්සා වගේ තමයි. අලුත් තැනකනේ. පරිසරය අලුත් පිරිසක් එක්ක අලුත් වැඩපිළිවෙලකට යන්න ඕන. වචන පාව වෙනස්නේ. ඔක්කොම වෙනස්නේ. ඉතින් ඒක නුපුරුදු ජලාශයකට නාන්න බැස්සා වගේ. හැබැයි මේක අවබෝධ කරගෙන බැස්සේ නැත්තම් වෙන්නේ නාන්න නෙවෙයි මැරෙන්න. තමුන්නාන්සේලාටත් එහෙමයි මේක තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම සිවුරු වරලා යනවා යන්න. එහෙම නැත්තම් ඉන්නව කමකට නැහැ. ඔහෙ ඉන්නවා ඉතින්. ඔය මිනිස්සු ඕන එකක් කියපුවා අපිට මොකද අපි අපේ නිදාසේ ඉමු කියලා ඉන්නවා. මේක තමයි වෙන්න ඕනේදී. ඒ කියන්නේ ඒක නිසා මොකද උනේ පොඩි හාමුදුරුවෝ ටික රැකුණා මේ ශාසනයට. ඉතින් අද අපේ ගෙවල් ලෝක තියනවාද නැහැ. ළමයි සමානලාට කියන මල්ල වදේ අම්මකින් කොච්චර හරි ඉතින් මං එක්කම තමයි පොත ගන්න කියන පාඩම් කරන්න කියන මෙලෝ නිදහසක් නැහැ ගෙදර කියලා. ඇයි ඒ ළමයා හඳුනාගත්තේ නැහැ අම්මා පුතා අත්තා. ඉතින් ඒක නිසා මේ අපි යන්නේ වෙන වැඩපිළිවෙලකට දැනට යන්නෙත් එහෙමයි අධ්‍යාපනික වශයෙන් බැලුවාවත්. ඉතින් ඒවා තමයි මේ ධහම තුල තේරුම් කරලා දුන්නේ. ඒ නිසා මේ නිදහස් ජීවිතයක් ගත කරන්න නම් ඔය කියන අවබෝධය ඇතුව වැඩිහිටියෝ කරන්න ඕනේ ළමයින්ද නම් ළමයා තුල සැඟව තියෙන ශක්තිය මතු කර ගැනීම සඳහා ඔහුට හෝ ඇයට උමනා කරන යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඒක පාසලෙන් කෙරෙන්නේ නැහැ දැන්. හැබැයි මේ පාසල් නැවතිලා පළවෙනි රැල්ල කොරෝනා ආවට පස්සේ බලන්නකො ඒක මතුුන්නේ නැද්ද කියලා. අපි හීනකින්වත් හිතුවද මේ රටේ පාසල් දරුවෝ රොබෝවරු හදයි කියලා. නමුත් හැදුවා. ඒ තමයි සැබෑ අධ්‍යාපනය.
එය සැබෑ අධ්‍යාපනය. ඒකට සබාදහමෙන් හරි දුන්න යම් කිසි පණිවිඩයක් එක්ක යම් අවස්ථාවක් එක්ක මිනිසුන් දරුවන් කොයිතරම් වෙනස් විදිහට හිතුවද කොයිතරම් වෙනස් දේවල් සමාජයට දායාද කළාද අපේ හඳුනන අවසන් කරනකොට මම කැමතියි ඔබ වහන්සේට අවධානය යොමු කරන්න අපේ හඳුනන්නේ දැන් මේ කියපු කාරණාත් එක්ක විශේෂයෙන්ම අපි විරාමයට යන පෙර ආතෝ අපේ අජන්සේනත් මහත්මයා අර කතා කරපු අපි ටිකක් වෙනස් විදිහකට හිතන්නේ නැතුව හැමදාමත් අර එකම තැන ඉඳගෙන කටයුතු කරනවත් එක්ක ජීවිතය වෙනස් කරගන්න මිනිස්සුන්ට ඉඩකඩක් ලබා ගන්න තියෙන අවස්ථාව හරිය අඩු වෙනවනේ. ටිකක් වෙනස් විදිහක හිතුවොත් රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන්, සමාජ ජීවිතය පැත්තෙන් වෙන්න පුළුවන්. වෙනස් විදිහකට හිටියොත් ජීවිතේ මීට වඩා වෙනස් කරගන්න පුළුවන් කියන තරමට අපිට යම් කරුණු ටිකක් එකතු කරොත් මේ වල හරි වටි අපේ. ඔව් තරංග මහත්තයා දැන් සමාජයක් ගත් කල මේ සමාජයේ තියෙනවා සමාජයේ පැවැත්මට අදාළ වන සාරධර්ම පද්ධතියක්. චර්යාධර්ම පද්ධතියක්. මේ චර්යාධර්ම පද්ධතියත් එක්ක තමයි මේ සමාජගත පුද්ගලයා ඉදිරියට ගමන් කරන්න කටයුතු කරන්න ඕන. එතනින් නිදහස නැති වෙනවා කියලා හිතුවොත් එහෙම මේ සමාජ ජීවත් වෙන්න බැරි වෙනවා. දැන් අපි සතුන් රංචුවක් ගත්තොත් ඒ සතුන් රංචුවේ ඔවුන්ට ආවේනික වෙච්ච සීමාව කළ යුතු දේ ඒ සතුන් තුලත් දකින්න පුළුවන්. ඒකට පිටපැන්නොත් එහෙම ඒ සතාටත් පැවැත්මක් නැහැ. ඒ නිසා නිදහස වැරදි විදියට හඳුනා නොගත යුතුයි. දැන් අපේ නිදහස නැති කරන දේ මොනවද? එකක් තමයි අනුකරණය. දැන් අපට හැකියාව තියෙනවා යම් යම් අපේ නායක හඳුරු මතක් කළා වගේ යම් යම් කුසලතා ජීවිතය තුළ මතු කරගන්න. ඒ නව නිර්මාණ එළියට එන්න. හැබැයි අපි ඒක එහෙම තියාගෙන අපි අනිත් කෙනා කරන දේ තමයි කරන්න යන්නේ. දැන් බලන්න අපේ තමන්ගේ ගෙදර තමන්ට හැකියාව තියෙන මට්ටමට හදාගන්න නැත්තම් අල්ලපු ගෙදර හදපු විදියට අපි හදන්න ගියොත් ගෙදර අල්ලපු ගෙදරට ගෙනාපු භාණ්ඩ ටිකම අපේ ගෙදරට ගේන්න ගියොත් අල්ලපු ගෙදර අයට මුදල් තියෙනවා ඒ විදියටම අපි අඳින්න ගියොත් අපි පළඳින්න ගියොත් අපිට මොකද්ද වෙන්නේ? අපිට සියදිවි හානි කරගන්න නෙමෙයිද වෙන්නේ නේ? අපිට අවුරුදු ගාණක් අපේ ආර්ථිකයට ගැළපෙන කන්න බොන්න හැකියාව තියෙන මුදල අපි සුමානෙන් අවසන් කරගන්නවා. බලන්න අනුකරණය නිසා නිදහස නැති කරගන්න විදිය. දැන් අපි බලන්න අපට මේ අන්තර්ජාලයේ තියෙන හොඳ පැත්තක්. ඒ වගේම අපේ සමාජයේ වැඩියෙන් අල්ලගන්නේ නරක පැත්ත. මොනතරම් විශ්වය පිළිබඳ විමර්ශනයක් කරන තැනක්ද අන්තර්ජාලය. කොයිතරම් දැනුම් සම්භාරයක් ගන්න පුළුවන්ද? හැබැයි අපි ඒකෙන් කරන්නේ ඒකෙන් අපිට දෙන රාමුව ඒ ඔස්සේ ගමන් කරලා තමන්ගේ නිදහස නැති කරගන්නවා. දැන් රූපවාහිනිය අපට දෙනවා අපේ ගෙදරට ඇවිල්ලා හොඳ දෙයක්. එතකොට හොඳ දේ අපි ගන්නේ නැතුව ඒකේ තියෙන වැරදි පැත්ත ගත්තොත් එතකොට නිදහස නැති කර ගැනීමක් නෙවෙයිද? නිදහස නැති කර ගැනීම. ඊළඟට අපි අතරේ තියෙන තරංගය අපේ නිදහස නැති කරන්න පාදක වෙන තවත් දෙයක්. මොකද මේ තරංගකාරීත්වය මතත් නිදහස නැති කරගන්නවා. නේ? අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් අනිත් එක්කෙනා එක්ක තරංගයකට යාම නිසා අපේ තියෙන චින්තන නිදහස නැති කරගෙන වෛරී සහගතව එහෙම නැත්නම් දේශ සහගතව එහෙම නැත්නම් තණ්හා මානසිකත්වයෙන් යුක්තව එතෙන්ට ගිහිල්ලා අපේ නිදහස නැති කරගන්න. එහෙනම් අපිට පේනවා චින්තන නිදහස
අපි අනිත් අය කිව් අය යමක් තුල පෙන්නු අය එයා කරන දේම කරන්න ඕනේ. එයා අභිබවා යන්න ඕනේ කියන එක නෙවෙයි මෙතන වෙන්න ඕන. තමන්ගේ දක්ෂතා ටික හෙළි දක්වන එක. නායක හඳුරු මතක් කළේ ඒකයි. අධ්‍යාපනය තුල කුසලතාවයෙන් පිරිච්ච කුසලතාවයේ එළියට ගන්න මිනිස්සෙක් නිර්මාණය කරනවා. ඒ කුසලතාවය එළියට ගන්න මිනිස්සෙක් නිර්මාණය කරගන්නකොට මම කැමතියි අපේ අජන්තේ රත්නමැතිතුමන්ට අවධානය යොමු කරන්න. දැන් ඔබතුමා ගිහියෙක් විදිහට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරන ආපු කාරණාත් එක්ක ඉස්සරහට ගියොත් ඔබතුමා ගිහියෙක් විදිහට ඊට පස්සේ මේ ව්‍යාපාර කළමනාකරන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට බෞද්ධයෙක් විදිහටත් මේ පිළිබඳව හිතාමතා කටයුතු කරත් සහ වැඩිහිටියෙක් දෙමව්පියෙක් විදිහට අපිව බලන දරුවන්ට තරුණ පිරිසට යම් උපදේශයක් ලබා දෙන්න. දැන් නිදහස් චින්තනය අවදි කරගන්න මේකට බුදුදහමෙන් ලැබුණු ආభాසයත් එකතු කරගෙනම කොහොමද අපිට තියෙන වටපිටාව දැන් අතීතයේ ඉඳලා කතා කරනකොට යම් අඩුපාඩු තැන් ප්‍රශ්නකාරී තැන් ගැන අපිට නිකන් කතා බහ වෙනවා. අපිට ඒක නිසා දෙමව්පියෝ නිසා අපිට එතෙන්ට අපේ හිත හදාගන්න බැරුව නැත්නම් අපිට එතනට යන්න බැරි වුණා. නැත්නම් වැඩිහිටියෙක් කියපු නිසා ගුරුවරයෙක් කියපු නිසා හරි නැත්නම් සමාජයේ අපි ඉන්න වටපිටාව නැත්නම් අපි ඉපදිච්ච තැන නිසා එහෙම ප්‍රශ්න ඔළුවේ තියාගෙන සමහරු ජීවත් වෙනවා. හැබැයි අපි අහලා තියෙන දන්න කාරණා තමයි අපි ඉපදුණු විදිහටම මැරලා ගියොත් අපි යමක් කරලා නැහැ. එහෙනම් එතනින් එහාට යන්න නම් අපි මොනවද කරන්න ඕන? තරංග කීප විටක්ම අපි බෞද්ධ කියන වචනේ පාවිච්චි කරපු එක ඉතාමත් හොඳයි. මොකද කතකෙන් පොඩි ආඩම්බරයකුත් තියෙනවා. බෞද්ධයෝ අපිට තමයි ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපි අදහන්නේ නැත්නම් අපි මේ අනුගමනය කරන්නේ ලෝකේ පහළ වෙච්ච මම කල්පනා කරන හැටියට ප්‍රබලම නිදහස් චින්තනධාරියාගේ ධර්මය. ඒක ඇත්ත. එතකොට මට මේ වෙලාවේ පොඩි කතන්දරයක් මතක් වෙනවා. මේ තරංග ඒක කිව්වොත් හොඳයි කියලා හිතනවා. මේ අපි කවුරුත් දන්නවා මේ සුදවත් කුමාරයා එකට පොඩි කාලේ අධ්‍යාපනය ලැබී මේ දේවදත්ත කුමාරයා එක්ක තව කීප දෙනෙක් එක්කලා. ඔය වෙලාවේදී ඇති වෙච්ච එක සිද්ධියක් තියෙනවා. මේ පතපොතේ මේ අපි කවුරුත් දන්න මේ හංසයාගේ කතාව. මේ හංසයාගේ කතාව මම හිතනවා මෙතෙන්දී හරි වැදගත් වෙනවා කියලා. අපිට මේ කොහොමද පුඩා කල ඉඳලම අලුත් විදිහට හිතන්නේ කියන එක පොඩ්ඩක් මතු කරගන්න. එක දවසක් මේ දේවදත්ත කුමාරයා හංසයෙකුට විදිනවා. ඊතරෙන් විදිනවා. එතකොට මේ හංසයා වැටෙනවා. හැබැයි වැටෙන හංසයා ගන්නේ සිදුවත් කුමාරයා. සිදුවත් කුමාරයා හංසයා අරගෙන ගත්තම මේ දේවදත්ත කුමාරයා ඇවිල්ලා මේ හංසයාව ඉල්ලනවා. හැබැයි සිදුවත් කුමාරයා දෙන්නේ නැහැ. මේ හංසයාව දෙන්නේ නැහැ. එතකොට මේ පොඩි මත අරගලයක් ඇති වෙනවා. මේ අරගලය දුරදිග යනවා. ඒක ගුරුවරයා ළඟටත් යනවා. පස්සුව රාජසභාවටත් ගියයි කියලා කියවෙන්නේ. දැන් මෙතන තියෙන නීතිමය தත්ත්වය තමයි මේ දුනුවායෙක් සතෙකුට විද්දම ඒ සතා බිම හෙළුවට පස්සේ අයිතිය ලැබෙන්නේ අර විද්ද දුනුවායට. මේක තමයි මේ නීතිය. ඔව්. ඒතකොට ඒ අනුව කෙනෙකුට හිතෙනවා මේ සතා අයිති වෙන්න ඕන දේවදත්ත කුමාරයාට. නමුත් සිදුවත් කුමාරයාට තියෙන වෙන තර්කයක්. ඒ තර්කය තමයි ඒකට මම එකඟයි. ඒ හැබැයි මේ හංසයා මරුණා. ඔව්. දැන් බේරගත්තා මම. මේ හංසයා මැරෙලා නැහැ. මේ හංසයා මැරෙලා නැති නිසා මේ හංසයාගේ ජීවිතය ඇති කාටද? හංසයාටවත්. දැන් බලන්න මේ පවතින නීතිය තත්ත්වයට අපිට ඔය කිව්වරගේම ආවෙන්න හංසයා කියලා දීලා අපි කරන්නේ ඉතින් වෙනස් විදියකට හිතන එක. මම අර කලින් කිව්වේ ඒකයි මේ පවතින තත්ත්වයේ යටතේ පවා අපි කොහොමද වෙනස් විදියට හිතන්නේ? මේ ඒකට හුරු වෙන්න එපා. ඒක දඩබ්බර කමක් නෙවෙයි. ඒක දඩබ්බර කමක් නෙවෙයි. ඒක දඩබ්බර කමක් කියලා හිතුවොතින් අපි සමාජයක තන පල්ලෙන්න පටන් ගන්නවා. අපි දඩබ්බර කමක්ම කියලා කිව්වොත් ඒක හොඳ දඩබ්බර කමක්. ඒක හොඳ දඩබ්බර කමක්. ඒ නැත්නම් හිතුවක්කාර කමක් කියලා කියනවා. අපිට ළමයි පොඩ්ඩක් විනාශ විදියකට හිතන එක අපි ඒක වැරදි හිතුවක්කාරකමක් දඩබ්බරකමක් කියලා ගන්න එක තමයි අපේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි එදිනෙදා අපිට අහන්න දකින්න ලැබෙන ওই කතන්දරනේ. ඒකට වැඩිය වෙනස් විදියකට අපිට මේ හිතන්න සිද්ධ වෙනවා. අනිත් එක මේ තව එකක් තමයි තරංග දැන් අපි අධ්‍යාපනයේදී ඉගෙන ගන්න දේවල් උනත්
ළමයිට මූලිකව ඉගෙන ගන්න කාලෙදිම තේරුම් යන්න ඕන මේවා සියල්ල වෙනස් වෙන සුළුයි කියලා. දැන් අපි මම පාසල් යන කාලේදී බොහොම කාලයකට ඉස්සෙල්ලා පාසල් යන කාලේදී කිව්වා පදාර්ථයේ තැනුම් මේකක පරමාණුයි කියලා. පරමාණුව තමයි පරමාණුවෙන් තමයි ඔක්කොම හැදිලා තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් තව ඉගෙනගෙන එනකොට උසස් පෙළ මේ සාමාන්‍ය පෙළ උසස් පෙළට එනකොට කිව්වා පරමාණුව නෙවෙයි පරමාණු වලට යට දේවල් තියෙනවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන කොහොම තියෙනවා ඒක. ඊට පස්සේ ඕයේ දේවල් අන්තර් සම්බන්ධතාව අපි ඉගෙන ගත්තා. දැන් අද ළමයින්ට ගිහලා අහන්නකෝ මොකද්ද තත්ත්වය කියලා. දැන් මේ ඉලෙක්ට්‍රෝනද, නියුට්‍රෝනද, ප්‍රෝටෝනද පහළ මේ ගණයේ අංශු ගැන කතා කරනවා. ඒ අංශු වල ක්‍රියාකාරීත්වය, ඒ අංශු මුදාහරණ ශක්තිය, පදාර්ථ කොහොමද ඒ අංශු අණුව හැදෙන්නේ? මේව තමයි කතා කරන්නේ. ශේෂ්ත්‍ර ඇති වෙන්නේ කොහොමද? පදාර්ථය කියන්නේ ශේෂ්ත්‍ර වලින් හැදිච්ච දෙයක් කියන එක. පදාර්ථ බිඳහෙලපුවම ඉතින් මේ කතන්දර වලින් අපිට හිතෙන්න ඕන අපි මේ ඇත්තටම අද ඉගෙන ගන්න දේ නෙවෙයි පරම සත්‍යය. ඒක පරම සත්‍යයක් නෙවෙයි. අපි අද ඉගෙන ගන්න දේ මේ වාතාවරණයේදී විද්‍යාඥයෝ විසින් හොයාගත්ත දේ. අපිට වෙලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. අපි මේ සමාජයේදී මේ යුගයේදී හිතනවා විද්‍යානුකූලව හොයාගත්ත යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක තමයි සත්‍යම කියලා. ඒ දැන් එහෙම බැලුවොත් එහෙම මුල කාලේදී මිනිස්සු කවුරු හරි කිව්වයි කියලා හිතුවා මේ පොළොව පැතිලි. පොළොව පැතිලි කියන මතය තමයි හිටියේ ඉස්සර. ඊට පස්සේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා නෑ නෑ පොළොව පැතිලි නෑ පොළොව ගෝලාකාරයි කියලා. මොකද උනේ? අර ගෝලාකාරයි කිව්ව මනුස්සයාට අන්තිමට දඬුවම් විඳින්න සිද්ධ වුණානේ. මම හිතන්නේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. හැබැයි එහෙම කියලා වෙලා නතර වුණේ නැහැ. නමුත් ඒක තමයි අන්තිමට සත්‍ය බවට මේ ප්‍රත්‍යක්ෂ වුණේ. හැබැයි මෙවැනි කතන්දර මෙවැනි සංසිද්ධීන් පිළිබඳව අපේ ළමයි දැනගන්න ඕන අධ්‍යාපනය හදාරන කාලෙදිම. මොකද හේතුව ඔබතුමාට පොඩ්ඩක් බාධා කරන්න මේ ගැන. එතුමා කියන කතාවට මේ මෑත කාලේ සිද්ධියක් තියෙනවා මේ අධ්‍යාපනික පොත් ගුරුවරුන්ට උපදෙස් දෙන්න ලියලා තියෙන පොතක. ඒ කියන්නේ පන්තියේ ගුරුතුමිය ප්‍රාථමික පන්තියේ දරුවන්ට පැවරුමක් දෙනවා. ඔබ කැමති වීරවරයා පිළිබඳව වාක්‍ය පහක් ලියාගෙන ඉන්න කියලා. ඉතින් එක එක්කෙනා තම තමන් කැමති වීරවරයෝ අම්මගෙන් තාත්තගෙන් අහලානේ අපේ රටේ ලියන්නේ බොහෝ දෙනෙක්. එහෙමනේ එක්ක අම්මා තාත්තානේ ලියලා දෙන්නේ. වැඩියෙන් අම්මලා ලියාගෙන ගෙනාව එක ළමයෙක් ලියලා තියෙනවා මගේ තාත්තා කියලා. තාත්තා ගැන වාක්‍ය පහ. ටීචර් මේක කියලා කිව්වලු මං කිව්වේ දරුවෝ ඔබ කැමති වීරවරයෙක් ගැන ලියාගෙන ඉන්න. ඔයා මේ කවුරු ගැන ලියලා තියෙන්නේ? වගේ තාත්තනේ. ටීචර් ඉතින් මගේ තාත්තා තමයි මගේ වීරවරයා කිව්වලු. මං කියන්නේ එහෙම නෙවෙයි වීරවරයෙක් ගැන ලියාගෙන ඉන්න. කියලා අරකේ පොත ඉරුවයි කියලා. අපි ඉන්නේ එතන තරංග මහත්තයා. ඒක මම මෙතුමා අර කියාගෙන ආපු කතන්දර වලට මේක මතක් කරපෙක හොඳයි ස්වාමීන් වහන්සේ. බලන්න ඒ ළමයා මේගේ මානසිකත්වය කොයිතරම් නිවැරදිද කියලා. සහ සාමාන්‍ය රාමයෙන් පිටත පැන්නනේ ළමයා. ඒ ළමයා හිතනවා මේ අපි මේ කතා කරන වීරවරයෝ ඔක්කොම අතර මට දකින්න වීරවරයා වීරවරයෝ කියලා හිතාගෙන ඉන්න අය ගැන ලියන්න කියලා යනවා. එහෙම නෙවෙයි කියන්නේ. ළමයා මතේ කඩලා තියෙන්නේ. ඇත්තම කියනවානේ ඒ ළමයා ඉතාමත් දක්ෂ ළමයා. එයා තමයි සුබක ළමයා. ඔව්. ඒ කියන්නේ අනාගතය ගැන හිතන්න පුළුවන් ළමයා. අපේ හඳුනන එක දවසක් මටත් මතකයි වැඩසටහනදී කිව්වා කෙනෙක්ට දරුවෙක්ට කාර් එකක් අඳින්න ගිහුවාම කාර් එක ඇඳලා ඒක උඩින් රූම් පෙත් එක්ක ඇඳපු දරුවෙක් ගැන කතා කරපු වහන්සේ මතක් කරා. ඒකත් පොඩ්ඩක් මතක් කරලා ගියොත් වටී මෙතුමා මේ කියන කතාවට සම්බන්ධව. ඔව් ඒ කියන්නේ දැන් ඇත්තටම දරුවෝ තරංග මහත්තයා මේ එයාට මේ ඉන්ද්‍රයන්ට හසු කරගන්න පුළුවන් දේවල් තුනින් හිතන්න පටන් ගන්නවා. එතකොට අපි කරලා තියෙන්නේ මොකද්ද? දරුවන්ට අර හිතන්න තියෙන අවකාශය අවුරලා අපි බලාපොරොත්තු වෙන ආකෘතියක් තුළ දරුවා රඳවා තබා ගන්න උත්සාහ කරනවා. ඕව තුළ තියෙන්නේ ඒක තමයි. ඒකෙන් අපි පිටට යන්න ඕන. ළමයාට අවස්ථාව දෙන්න ඕනේ. මේ නිදහසේ හිතලා එයාගේ අරන් ඇවිල්ලා තියෙන ශක්තිය මතු කරවගෙන මොකද්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් එතෙන්ද ගියේ නැත්තම් මේ නිදහස ගැන කොච්චර කතා කරත් ඇති වැඩක් නැහැ. එහෙමයි සමහරවිට. දැන් තරංග මගේ කියාගෙන ආපු එක අවසන් කරොත් දැන් මට තව එකක් ඔයගේ කතන්දරයක් මතකෙට එනවා 1986 මට මතක හිටියද චැලෙන්ජර් අභ්‍යවකාශ යානය මේ ගුවන්ගත කරලා ටිකකින් ඒක ගිනිගෙන වැටෙනවා. ඉතින් මේ ගැන ලොකු පරිශීලනයක් කරපුවාම අන්තිමට මේ විද්‍යාඥයෝ හොයාගත්ත
මේ තිබුණ මේ පොඩි නිරීක්ෂණයක් හැටියට ඒගොල්ලන් ඉදිරිපත් කරනවා යම් ක්‍රියාදාමයක් ඔස්සේ ක්‍රියාපිළිවෙලක් ඔස්සේ දේවල් කරන්න අපි දෙනවා එතන ඉංජිනේරුවන්ට නැත්නම් තාක්ෂණවේදීන්ට බැරි වෙලාවත් ඒ තාක්ෂණවේදීන් හෝ ඉංජිනේරුවන් අපිට අර දුන්න ක්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගලා තිබුණා නම් මේ தත්ත්වය ඇති වෙන්නේ නැහැ කියලා. Tamanටත් පොඩි දැනුමක් බුද්ධියක් ඥානයක් තියෙනවා නම් මට මේ ඇවිල්ලා කරන්න කියලා තියෙන දේ මේක කරොත් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා හිතුනොත් ඒක ප්‍රශ්න කරන්න. එහෙම ප්‍රශ්න කිරීම තුළින් තමයි අපිට සමාජයේ අර ප්‍රගමනය හොයාගන්න පුළුවන් වෙන්නේ. නැති වුණොත් අපි ඉතින් අර චැලෙන්ජ් එක කියන්නට වුණා වගේ අර ආවා මේක තමයි හොඳ කියලා කරා උඩ ගියා ගිනි ගත්තා. ඒ වගේ එහෙම තත්ත්වයන් ඇති නොවන්න අපි සමාජයක් හැටියට වගකීම් බාර ගන්න ඕන කියන එක තමයි මම හිතන්නේ. අපිට කල්පනා කරන්න හිතන්න හිතක් දීලා තියෙන්නේ කියන හැමදේම කරන්න විතරක් නෙවෙයි කියන කාරණාවත් එක්ක අපිට මනස තව ටිකක් පුළුල් කරලා හිතන්න බලන්න හොයා බලන්න හුඟක් දේවල් තියෙනවා. අවිතු අඳුර දුරු කරන්නට යාත්‍රා වැඩසටහන දැන් වසර 2-3 පහු කරගෙන වැඩසටහන් 100-200 පහු කරගෙන ඉදිරියට ගමන් කරනවා. අපේ ගෞරව සභාපතිතුමා ඒ වගේම අපේ උපදේශකතුමන් ප්‍රියන්ත කරපෙරුමතුමාගේ සංකල්පයක් විදිහට බෙහෙවුණු මේ වැඩසටහන අපේ සජීව බලසුරි මහතාගේ නිෂ්පාදන දායකත්වයත් එක්ක සමාජයට වටින ඔබට මට ජීවිතයට එකතු කරගන්න තියෙන කාරණාවන් පිළිබඳව හැමදාමත් අවධානය යොමු කරමින් තමයි මේ තේමාවන් අපි සකස් කරගන්න උත්සාහ කරන්නේ. අද දවසෙත් අපි නිදහස්ව සිතන්නේ කොහොමද? නිදහස් මනසින් කටයුතු කරන්නේ කොහොමද? සහ ජීවිතය ජය ගන්නට මේ නිදහස කියන දේ පාවිච්චි කරන්න ඕන කොහොමද කියන කාරණා පිළිබඳව යම් ආකාරයකට අපි කතා බහ කරගෙන ආවා. දරුවන් පිළිබඳව කතා කරා, අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරා, සමාජය පිළිබඳව යම් පැතිකඩයන් වලින් කතා බහ කරා. මේ සාකච්ඡාදී කියනවා වගේ මේ මාතෘකාව නම් කතා කරනවා නම් අපිට ඊටමත් පුළුල් වැඩසටහන් ගණනාවක් තුල කතා කරන්න පුළුවන්. නමුත් අපේ හඳුන්නේ මම කැමතියි අපි දැන් බුදු පියාණන් වහන්සේගේ දේශනාවත් ආශ්‍රය කරගෙන උන්වහන්සේත් නිදහස්ව හිටපු නිසා නිදහස් වෙනස් විදියකට හිටපු නිසා සමස්ත සමාජයක්ම වෙනත්ම පැත්තකට යනකොට උන්වහන්සේගේ මනස වෙනස් විදියකට හිතලා මතලා උත්තරීතර පදවියක් ලබාගෙන එයා අපිටත් අද දවසේත් කතා බහ කරන්න පුළුවන් අපිටත් ඒ ගමන යන්න පුළුවන් විදිහට මගක් සකස් කරලා දීලා තියෙනවා. මේ නිදහස් චින්තනය පිළිබඳව කතා බහ කරනකොට බුද්ධ ධර්මත ආශ්‍රයෙන් තවත් යමක් පැහැදිලි කරගත්තොත් වටේ. අපි කියන දෙයක් තරංග මහත්තයා මේ විශේෂයෙන් දරුවන්ට බෝසත් දරුවෙක් වෙන්න කියනවා. එහෙමයි. වැඩිහිටියන්ටත් පුළුවන් නම් බෝසත්වරයෙක් වගේ වෙන්න කියලා කියනවා. මේ බෝසත්වරයා කියන නැත්තම් බෝසත් දරුවා කියන පුද්ගලයා තුළ තියෙන පැහැදිලිවම වෙනස්කම තමයි අපි මේ කතා කරන නිදහස් චින්තනය. ඒ කියන්නේ ලෝකේ පවත්නා ක්‍රමය හෝ පවත්නා රාමුව තුළ හිර වෙලා ඉන්නේ නැතුව නිදහස්ව හිතන්න පුරුදු වීම. ඉතින් ඒක අපිට සරලව කිව්වොත් එහෙම සිදුහත් බෝසතාණන් වහන්සේ අපි කියනවානේ මේ රජමාලිගාවේ හිටියේ සියලු සැප සම්පත් භුක්ති විඳිමින් සාමාන්‍ය නෙමේ අසාමාන්‍ය විදිහට ඒවා දුන්නා. මොකද අර බමුණෝ කිව්වනේ නන්තබන දවසේ මෙයා ගීගෙයින් ගියොත් එහෙම ලෞතුරා බුදු වෙනවා කියලා. තාත්තට වමනා වුණේ බුදු පුතෙක් බලන්න නෙමෙයි. චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා දකින්න. ඒ නිසා gedara හිර කරලා තියන්න තමයි ඔක්කොම යෙදුවේ. හැබැයි මේ දරුවා රජ කුමාරයා උයන්කෙලියට යනකොට අපි කියන්නේ සාමාන්‍ය සතර පෙර නිමිති දැක්කා කියලා. ලෙඩෙක් දැක්කා, ලෙඩා දැකලා මෙයාට ලෙඩ නේද කියලා ගියේ නෑ. ඕවන්න හිතන්න පටන් ගත්තා. මොකද්ද මේ ලෙඩ වෙනවා කියන්නේ? ඇයි ලෙඩ වෙන්නේ? මෙයා විතරද ලෙඩ වෙන්නේ? අපිටත් ලෙඩ හැදෙනවද? කියලා හිතුවා. මේක තමයි නිදහස් චින්තනය කියන්නේ. එතකොට එහෙම සිතීමේ ප්‍රතිඵලය හැටියට ඔහු තේරුම් ගත්තා. ළඟම හිටියේ චන්නැමැතිගෙන් ඇහුවා. මොකද ඔහු වැඩිහිටියෙක්නේ. ඒ හින්දා චන්නැමැතිගෙන් ඇහුවා. අනික සමීපතමයාගෙන් ඇහුවා. අහලා උත්තරයක් ලබා ගත්තා. තමුන්නාන්සෙත් ලෙඩ වෙනවා කුමාරයාණෙනි කිව්වෙන් පස්සේ එයා කල්පනා කරා ඒ වෙලාවේ ඉඳලා ලෙඩ වෙන එක හොඳ නැහැ. ලෙඩ නැතුව ඒකෙන් වළකින්න මොකද්ද කළ හැකි දේ? ඔය විදිහට මේ ඇහැ ගැටුණු දේවල්, කන වැකුණු දේවල් පිළිබඳව එහෙමම අනුමත කරන්නේ නැතුව, ඒ තුල ජීවත් වෙන්නේ නැතුව
ඉන් ඔබට ගිහිල්ලා නිදහස්ව සිතන්න පුරුදු වීමේ ප්‍රතිඵලය හැටියට තමයි ඒ බෝසත් දරුවා සම්මා සම්බුද්ධත්වයේ කියන උත්තරීතර තත්වයටපත් වෙන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ බෝසත් දරුවෝ වෙන්න. ඒකට මේ බෞද්ධ අයම නෙවෙයි ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් නිදහස් චින්තනයක් ඇති කරගන්න උනන්දු වෙන්න ඕන. ඒකට මේ ආගමික බලපෑමක් තියෙනවා නම් ඒක නවතාලන්න ඕනේ. ඒකට හිර වෙලා ඉන්න එපා. බෞද්ධයෝන්න කවදාවත් කියන්නේ ඔබ මේ කරන ඉගැන්වීම් තුල හිර වෙලා කොටු වෙලා ඉන්න. ඔබ හිතන්න, අලුතෙන් කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා බලලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඒකටනේ අපි ඒහිපස්සිකෝ කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂව දැනෙනවා නම් හැඟෙනවා නම් මේක තමයි හරි කියලා ඒක කරන්න. ඒක පිළිගන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අර ධම්මපදයේ තියෙනවා සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ. වෛර කරමින් එකිනෙකා අතර රණ්ඩු සරුවල් ඇති කරගෙන ගහබැනගෙන විනාශ වෙන මිනිස්සු අතර මම විනාශ නොවන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ලෙඩ හැදිලා දුක් විඳින මිනිස්සු අතර මං ලෙඩ නොවි ඉන්න උනන්දු වෙන්න ඕන උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සියල්ල ගොඩ නැගෙන්නේ නිදහස් චින්තනය මත. ඒ නිදහස් චින්තනය ඇති කරගන්න අපේ හඳුරන්නේ මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්නේ ප්‍රායෝගිකව අපි කරන්න ඕන මොනවද? gedara ඉන්න අපි සමාජිකයන් විදියට, පාසල් යන අය නම් දරුවන් විදියට, ගුරුවරුන් විදියට අපි විදියට කොහොමද මෙතෙන්ට හිත හදාගන්න, කොහොමද මේ වෙනස්කම ඇති කරගන්න අපේ හඳුරන්නේ? ඔව් තරංග මහත්තයා මේ නිවසක අපි කලිනුත් අවධානය යොමු කළා අම්මයි තාත්තයි දරුවෝයි ටික එකතු වුණාට පස්සේ මේ පවුල් පසුබිම තුල අම්මා තාත්තා දැනුවත් භාවයක් තියෙන්න ඕන දරුවා තුල තියෙන කුසලතාවය, දක්ෂතාවය, හැකියාව කුමක්ද කියලා හඳුනා ගන්න. මෙහෙම හඳුනාගත්තොත් පමණයි ඒ දරුවට ඉදිරියට එන්න අත දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අම්මා තාත්තා දරන මතේම දරුවට හිතන්න දෙන්නේ නැතුව අම්මා තාත්තා හඳුන්වා දෙන රාමුවටනේ දරුව තල්ලු කරන්නේ. එහෙම තල්ලු නොකර දරුවගේ කුසලතාව හඳුනගෙන ඉදිරියට එන්න ඉඩ දුන්නොත් අර දරුවාගේ නිදහස් චින්තනය අවදි වෙනවා. දැන් අපි දන්නවා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයින් අමතලා කොයි වෙලාවකවත් ප්‍රකාශ කළේ නැහැ මම කියන දේම හරි ඇටියට පිළි අරගෙන එයින් පිටත හිතන්න එපා කියලා. උන්වහන්සේ හැම වෙලාවෙම ප්‍රකාශ කළේ මම මඟ පෙන්වන කෙනෙක් විතරයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතරෝ තථාගතා. තථාගතවරු මඟ කියන අය. එතකොට ඔබලාගේ කාර්ය ඔබලා කරගන්න ඕන. ඒ කියන්නේ ඔබලාගේ ආධ්‍යාත්මයේ තියෙන කුසලතාව එළියට ගන්න ඕන ඔබලා විසින්මයි. කොයිතරම් නිදහසක් දීලා තියෙනවද නිදහස් චින්තනය? බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මම අධිකාරී බලයක් ගොඩනගාගෙන මම තමයි ඔබලා පාලනය කරන්නේ. කොයි වෙලාවකවත් ප්‍රකාශ කළේ නැහැ. ඔබලා දැන් අනිත් ආගම් වල අපිට දකින්න තියෙන ලෝකයේ දේවවාදී ආගම් වල දෙවියන් වහන්සේ පාලනය කරන්නේ දෙවියන් වහන්සේ කියන දෙයට පටහැනිව කෙනෙකුට යන්න බෑ. මහා බ්‍රහ්මයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් දෙවියන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන්නේ ඔබලාගේ හික්මවන නැත්තම් ඔබලාට මඟ පෙන්වන කෙනා ඔබමයි. අත්තාහි අත්තනෝනාතෝ. තමන්ට පිහිට වෙන්නේ තමන්මයි. එහෙනම් තමන්ට පිහිට වෙන්නේ තමන් කියලා හිතුවක්කාරී අත්තනෝමතික ලෙස වැඩ කරන්න නෙමෙයි. හඳුන්වා දුන්න රාමුව ඔස්සේ ගමන් කරලා තමන්ගේ කුසලතාව අවදි කරගන්න.
දැන් රහතන් වහන්සේ කෙනෙකුට මොකටද තනතුරු? දැන් සරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට, මහා කාශ්‍යප හාමුදුරුවන්ට තනතුරු දුන්නා. දැන් උන්වහන්සේලා තනතුරු අල්ල ගන්නවද? නැහැ. ඒ තනතුර දුන්නේ ඇයි? රහත් නොවුණු පසුකාලීන හාමුදුරුවරුන්ට නිදහසේ සිතලා අර රහත් භාවය නම් වූ උත්තරීතර තැනටපත් වෙන්නට යමක් දරන්නට හැකියාව ගොඩනගන්න ඕන නිසා පසුකාලීන හාමුදුරුවරුන්ට. එහෙනම් අපට පේනවා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් චින්තනයෙන් හිර කළේ නැහැ. එතකොට අන්නේ නිදහස් චින්තනය තමයි ධර්මාශෝක යුගයේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට අරන් ආවේ. ලංකාවට අරන් ආපු නිදහස් ඒ චින්තනය තමයි ආරම්භ කළා මහා විහාරයෙන් ලංකාවේ සතර දිබ්බාගය පුරාම විහාරස්ථාන ඇති වුණා. පන්සල මුල් කරගත්තා. පන්සලෙන් ගමට නායකත්වය දුන්නා. ගමේ නිවස තුල අන්න නිදහස් චින්තනයට අවශ්‍ය මඟ පෙන්වීම කළා. බලන්න බුදුදහම නිවසට කාන්දු වෙච්ච විදිය. එහෙනම් නිවස තුල සැබෑ නිදහස භුක්ති විඳින්න නම් මේ බුදුදහමෙන් කරපු මඟ පෙන්වීම තමයි එයට ඒකීය සාධකයේ හැටියට ගත හැකි. මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වපු මඟ රජතුමා ඇතුළු සමස්ත රට ගමන් කරනකොට ඒ පවුලට කාඳුනා කියලා අපේ හඳුරු පැහැදිලි කරලා දෙනකොට අජන සිරිවර්ධන මහත්මයා දැන් අපිට වර්තමානයේ මඟ පෙන්වන්නන් නැද්ද? එතනද තියෙන ප්‍රශ්නේ. මම හිතනවා ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් තරම් ඇහුවේ. අපිට මේ රාජකාරී මට්ටමේ කාර්යාලවල එහෙම ඇති වෙලා තියෙන ප්‍රබල ප්‍රශ්නය ඔන්න ඕකයි. අපිට මේ මග පෙන්වීම කොයි හැටි වෙතත් අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම නිලධාරීන් පිරිසක් තමන්ට පහළ සේවය කරන අයගේ හැකියාවන් හඳුනා ගන්න. ඒ වගේ ඔවුන්ගේ අදහස් ගරු කරන. මේ අදහස් ගරු කරන සමාජයක් නැතිවීමනේ අපිට මේ ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්න බවට පත් වෙලා තියෙන. බලන්න අපිට නිරතුරුවම අහන්න ලැබෙන දෙයක් තමයි කියනවා අපිත් එක්ක ආශ්‍රය කරන අය වෙලගේ අම්මා බොස්ට කිව්වා බොස් ගණන් ගත්තේ නැහැ. ඕක නිරතුරුවම අහන්න ලැබෙනවා. මම හිතන අපේ ආමඳුරන්ට බොහෝ වෙලාවට ඕක ඇවිල්ලා කියනවා ඇති. අපි කිව්වා අපි කියන එක ගණන් ගන්නයි කියලා. ඒ ඇත්ත. එහෙම අහන පුරුද්දක් නැහැ මොකද දන්නවද? හැබැයි සමහරවිට මෙහෙමත් වෙනවා. අහනවා. අහලා එයා ඒක අරගෙන යන්නේ එයාගේ එකක් ඇටියට. එහෙම සමාජෙත් ඒ කියන්නේ අර කතාවට කියන්නේ අර මං පොර සංකල්පය තියාගෙන ඉන්නේ ගොඩක් අය. ඒ වගේ අර අදහස් පොරකම් කරන්න තමයි ලකලැස් වෙන්නේ මිසක් ඒ අදහස දෙන්න කෙනාට ඒ හැකියාව හඳුනාගෙන ඌව ඉස්මතු කරලා ගන්න එහෙම තත්ත්වයක් නැහැ. එහෙම කරන්නේ අගය කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අර පුද්ගලයා බොහොම මේ මන්දෝත්සාහී තත්ත්වයකටපත් වෙනවා. ඔහු නැවත වතාවක් එවැනි දෙයක් උත්සාහ කරන්න බලන්නේ නැහනේ. එතකොට ඔය කතා කරපු එක හරිම මේ වැදගත් වෙන තරංග අපි මග පෙන්වීම. මග පෙන්වන්නම් ඒ සඳහා ලකලා ඇත්තෙන. ඉතින් ඇත්තටම අවසාන වශයෙන් බලපුවම ඕක අපි ආයසරයක් ගිහිල්ලා වැටෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේම මොකක්දෝ තිබිච්ච ප්‍රශ්නයක් ඉඳලා මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි හැමතිස්සෙම මේ අපි නිලධාරීන් පවා Tamanට පහලගෙනත් එක තරංග කරන්න හදනවා. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ. ඔව් මග පෙන්වන්නේ. ඒ වගේම අර ඔහුගේ කාර්යභාරයක් තියෙන ගුරුවරයෙක් වගේ රැකියා කරන ස්ථානයේත් ගුරුවරු ඉන්නේ. මේ අපි හිතන්න ඕන නෑ මේ පාසලේ විතරයි ගුරුවරු ඉන්නේ කියලා. නෑ රැකියා කරන ස්ථානයේ ගුරුවරු ඉන්නවා. උන් යමක් ඉගෙනනලා දීලා ඔහු අර පහළ ඉන්න අයගේ හැකියාව උපමට්ටම් කරලා උඩට ගන්න ඕන. අනිත් පැත්තෙන් තියෙනවා නේද දැන් මේ තරංග මත මොන හේතුවක් නිසා හරි ඉහළ තනතුරකට කෙනෙක්පත් වුණා කියන්නකෝ. එයාට එනවා මහා අඥාන සිතුවිල්ලක්. මං තමයි දැන් සියල්ල දන්නේ. මං කියන විදිහට තමයි මට පහලෙන් ඉන්න සියලු දෙනා කටයුතු කරන්න ඕන කියලා. හැබැයි ඔහු දන්නේ නැහැ ඔහුට වඩා අත්දැකීම් තියෙන
කාර්යශූරත්වයේ තියෙන පුද්ගලයෝ ඊට පහලින් ඉන්න බව. ඒකට අහුම්කම් දෙන්නවත් සූදානම් නැහැනේ. බැරි වෙලාවත් එහෙම කෙනෙක් මොනවා හරි දෙයක් සර් මේ ඕක මෙහෙමයි වෙන්න ඕනේ මන් දන්නේ හැටියට නම් මේ තමුසේ කටවාගෙන ඉන්නවකෝ. මෙතන මමනේ ප්‍රධානියා. ওই තැනට එනවා. දැන් බලන්නකෝ මම අර ඉස්සෙල්ලා කියාපු කාරණේ මේ බුදු බව ලබන්න ඉන්න බෝධිසත්වයෝ තමයි තරංග මහත්තයා තමන් එක්ක යන රියදුරානේ. අද වචනින් කියනවා නම් ඩ්‍රයිවර්නේ. අස්වැ අරන් යන චන්නගෙන් තමයි ඇහුවේ. ඒකට ලැජ්ජ වුණේ නෑනේ. ඒක මදිකමක් හැටියට සැලකුවේ නෑනේ. මේවා ඉගෙන ගන්න තියෙන පාඩම් මෙතුමා කියන කාරණේට මම එකතු කළේ ඒක. ඔව් මට මතක තියෙනවා. ඒක තමයි ඇදුරා කියන தත්ත්වය තේරුම් ගත්ත. රිය ඇදුරු. ඔව්. ඒ කියන්නේ යා ගුරුවරයෙක් කියන එක තේරුම් ගත්ත නේද මහත්තයා? කොහොම සෝහන්නාංශ අපිට දැන් මතකයට නංවා ගන්න පුළුවන් මේ කාලාම සූත්‍රය විශේෂයෙන්ම. ඔව්. කාලාම වරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජනසුතියෙන් ආවයි කියලා පොතපතේ තිබුණයි කියලා මේ තව කෙනෙක් කිව්වයි කියලා එහෙම පිළිගන්න එපයි කියලා. අඩු ගානේ මං කිව්වා කියලාවත් පිළිගන්න එපා. ඒක විමසිල්ලෙන් සොයා බලා ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා කියන්නේ. ඒකයි අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේක මීට වැඩිය ගුරුහරුකම් දෙන්න පුළුවන් ධර්මයක් තවත් නැහැ. ඒතර අපි නිදහස් චින්තනය ගැන කතා කරනවා නම් අපේ සමාජය බෞද්ධ සමාජයේ තරම් නිදහස් සිතුවිලි අවදි කරගත හැකි වෙනත් කොටසක් තියෙන්නත් බෑ. සමහර වෙලාවට අපි නිදහස් වැඩි වෙලාත් නැහැ වැඩි වීම නිසාම සමහරලාවට දහමට විවිධ දේවල් එල්ල වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ ඔය වගේ ගත්තම ඇත්තටම තරංග දැන් අපි මේ බුදුදහම ගැන විශේෂයෙන් කතා කරනකොට අපි හඳුනන්නේ දැන් තවත් මේ විශේෂ දෙයක් තමයි අපි ඇත්තටම මේවා අපේ ජීවිතවල ඉතාමත් වැදගත් දේවල්. පිරිනිවන් මංචකයේ ඉඳද්දි බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ආරාධනා කරනවා මගේ ධර්මය ගැන තුනුරුවන් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මතු කරන්න කියලා. මතු කරන්න. මං හරියට ගන්න කියලා. මතු කරන්න කියලා කියනවා. ඒකට ඒ වෙලාවේ ප්‍රශ්න අහන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. සංඝයා වහන්සේලා නිහඬව ඉන්නකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ අන්තිමට ගෞරවය නිසා තමයි කියන්නේ එහෙම කිසිම ගැටලුවක් නැහැ කාටවත් කියලා. ඒ වගේම කියලා දෙන ශාස්ත්‍රීය ගෞරවය නිසා ප්‍රශ්නයක් අහන්න නැතුව ඉන්නව නම් වෙන කෙනෙක් ලව් හරි අහන්න කියලා. බලන්න මොන තරම් මේ නිදහසක් දෙනවද කියලා මේ පිරිනොන් මංචකේ ඉඳගෙන මගේ ධර්මයේ පරීක්ෂාවට වාදිනය කරන්නේ. ඔතුමා ඒ කාරණාව කියනකොට මම කැමතියි අපේ හඳුන අපේ පුංචි වෙලාවේ දැන් තියෙන්නේ මේ දේවල් අපේ වැඩ කරන ශේෂ්ත්‍රයේ ආයතනවල ප්‍රධානීන්ට නිලධාරීන්ට තීරණ ගන්න අයට දෙන්න තියෙන පණිවිඩය බොහොම කෙටියෙන් දුන්නොත් නිදහස ගැන කතා කරපු වෙලාව. ඔව් ඇත්තටම මහත්තයා මතක් කළා වගේ මේ අපි අන් අයගේ මතයට ගරු කරන්න පුරුදු වීම අත්‍යවශ්‍ය දෙයක්. අපේ නැත්තෙම ඒක. අන් අයගේ මතය හොඳ වුණත් ඒක පිළිගන්න පුළුවන් දෙයක් වුණත් ඒ පිළිගන්න දේත් ප්‍රතික්ෂේප කරන තත්ත්වයටපත් වෙනවා Taman දාගන්න මේ කටු ඔටුන්නක් නිසා. ඒක නිසා තමයි Tamanගේ නිලය, බලය, ධනය මෙන්න මෙවැනි දේ නිසා අනිත් අය කියන දේ තුට්ටුවකට ගණන් ගන්නෑ. ඒ නිසා ආයතනයක වේවා යම්කිසි ස්ථානයක වේවා දේශපාලන අධිකාරියේ වේවා යම් කෙනෙක් පෙන්නනවා නම් හරි දේ නේ ජාතියට වෙන්න පුළුවන් රටට වෙන්න පුළුවන් රටේ ආර්ථිකයට වෙන්න පුළුවන් මෙන්න මේ తত্ত্বය තේරුම් ගන්න ඕන නේ දැන් මොකද නිදහස සමරන්න නම් නිදහස් රටක් තියෙන්න ඕන. එතකොට මේ රට නැත්තම් නිදහස සමරන්න කොයිද සමරන්නේ? ඉතින් ඒ නිසා යම් කෙනෙක් හරි දේ පෙන්නුවොත් තමන් රටක අයිතිකාරය බවට පත් වෙන්නේ නැතුව මට බාර දීපු වැඩ කොටස මොකද්ද? මෙන්න මේක තේරුම් ගන්න ඕන. මේක තමයි යම් වැඩපලකක්. වැඩපලේ ඉහළම තනතුරු දරන කෙනා වෙන්න පුළුවන්. හැබැයි ඔහුත් යම් දවසක විශ්‍රාම යනවා. ඒ නිසා මම මේ වැඩපලේ අයිතිකාරය නෙමෙයි. මට පැවරිච්ච වැඩ කොටසක් තියෙනවා. අන්නේ වැඩ කොටස මා කරන්න ඕන අන් මතයට ගරු කරමින්. බොහොම පිං අපේ හඳුන්නේ මම අවසාන වශයෙන් ඔබතුමාට මේ කාරණා ඉදිරිපත් කරන මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරපු කාරණාත් එක්ක ඔබතුමා ප්‍රධාන විධායක නිලධාරීවරේ ඔබතුමාගේ ශේෂ්ත්‍රයේ ඔබතුමාගේ ආයතනත් එක්ක ඔබතුමා බොහොම හොඳින් කටයුතු කරන කෙනෙක් අපි ප්‍රායෝගිකව දන්න කාරණාව.
එතෙන්ට ඔබතුමා එක තැනකදී කිව්වා මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයත් යම් කිසි බලපෑමක් ඇති වෙන්නේ නැති කියලා. අපේ සමාජයේ තියෙන යම් මේ වැරදි තැන් සිද්ධ වෙන්න. හැබැයි ඔබතුමාත් ඒ අධ්‍යාපනය තමයි ලබා ගත්තේ. ඔබතුමාත් මේ පොළොවේම තමයි පහ ගාලා ඉන්නේ. මොකක්ද රහස? මට මෙහෙමයි. ඇත්තටම තරංග ඉතින් මං ගැන කියනවා නම් මට කියන්න තියෙන්නේ අපි අර බෞද්ධ පරිසරයකට අනුව හැදුන හින්දා මට හිතෙනවා අපිට වෙන අයට වැඩිය ටිකක් වෙනස් විදිහට හිතන්න පුළුවන් වුණා කියලා. අධ්‍යාපනය ඇත්ත මමත් ලබා ගත්ත ඔය කියන නිදහස් අධ්‍යාපනයම තමයි. හැබැයි මම මීට වැඩිය මම හිතනවා විශේෂයෙන්ම සංඝරත්නය ආශ්‍රය කරන්න යෙදුණා. මම බොහොම ළඟින් පන්සල් එක්ක මම කටයුතු කරලා තියෙනවා. ඒවයින් හැදෙනවා මිනිස්සෙක්. ඒ මිනිස්සෙක් ඇත්තටම මේ බුද්ධ ආගම ඒකයි මම ඔය නිදසුන් අරගෙන කිව්වේ. ඒ නිදසුන් ගැන නැවත නැවත මෙනෙහි කිරීමම ඉතාමත්ම වැදගත් වෙනවා. අර මේ අතරතුර තරංග විශේෂයෙන්ම කියන්න ඕනේ යත් වෙනවා මේ අපේ හාමුදුරුවෝ මේ දේශනා කරා වගේ අපිට අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කරගත යුතු දෙයක් තමයි දෙයක් දැක්කම ඇහුවම ඒ ගැන නැවත වතාවක් හිතන එක. ඒ සිතිවිල්ල ඔස්සේ තමයි අපිට ඔය අලුත් දේවල් ගැන හිතන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දැක්ක පමණට ඇහුව පමණට ඒක එහෙම බැහැර කරයි කියලා කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. බොහොම වටිනා පණිවිඩයක් ඔබ අවසානයේ අපිට ලබා දෙනවා. මේ දේවල් ඔබේ ජීවිතයටත් එකතු කරගන්න. අද දවසේ යාත්‍රා වැඩසටහන නිමා කරන්න අපි සූදානම් වෙනවා. තමත් ගෞරවයෙන් නමස්කාර පූර්වක ඔබ වහන්සේට ආරාධනා කරනවා. අපිට මගේ හැරිච්ච යම් දෙයක් තියෙනවා නම් සිහිපත් කරගෙන නිමාව කරගෙන යන්න. අද අපි මේ කතා කළේ පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන නිදහස තේමාව ගැන නෙමෙයි, පොදුවේ නිදහස් චින්තනය කියන එක ගැන. මොකද අපෙන් බැහැර වෙච්ච කාරණයක්. ඒ නිසා අපි හිතනවා ඔබට මේ නිදහස් චින්තනය කියන්නේ මොකද්ද? අපිට එහෙම හිතන්න බැයිද? හිතලා ඉදිරියට යන්න අවකාශයක් නැද්ද කියලා ආපහු මෙනෙහි කරන්න. තරංග මහත්තයා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි හැමෝම මතක තබා ගත යුතු දේ තමයි බැඳීම් සහිත පුද්ගලයෝ කියන එක. ඒවා වෙනස් කරන්න බෑ අපිට. මොකද අපි බැඳීම් ඇතුවම තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා බැඳීම් තියෙනවා. අපි කල යුත්තේ ඒ බැඳීම් තුලට හිර වෙන්නේ නැතුව ඒ තුල ඉඳගෙන නිදහස් සංකල්ප ගොඩනගා ගැනීම, නිදහස්ව කටයුතු කිරීම, නිදහස්ව හිතීම. බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා තරංග මහත්තයා තත්රූපාය කෝසල්ලතා කියලා. රැකියාවක නිරත වෙනවා නම් කෙනෙක්, ඉගෙන ගන්නවා නම් දරුවෙක්, ඒ ඉගෙන ගන්න රැකියාවේ නිරත වෙන ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා එහි උපායශීලීව දක්ෂතාවයේ ප්‍රදර්ශනය වෙන ආකාරයට හැසිරෙන්න කටයුතු කරන්න. ඒක තමයි තත්රූපාය කෝසල්ලතා කියලා කියන්නේ. Taman ළඟ කුසලතාවයක් තියෙනවා. ඒ කුසලතාවය මතු කරගන්න පුළුවන් වෙන විදිහට කටයුතු කරන්න කියලා. එහෙම අය තමයි තරංග මහත්තයා ඔය පිරිසක් අතරින් කැපී පෙනෙන්නේ. ඉදිරියට එන්නේ, දියුණුවෙන් දියුණුවට යන්නේ. එතකොට එතන තියෙන්නේ අර නිදහස් චින්තනය කියන එක. ඒක අපි ඔක්කොටම කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අර මං කියපු චාතුම සූත්‍රය. ඒ චාතුම සූත්‍රයේ තියෙන්නේ තරංග මහත්තයා සරියුත් මුගලන් දෙනමා වහන්සේත් එක්ක සාමණේර හාමුදුරුවෝ 500ක් එන්නේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න චාතුමා වනයේට. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින් කරන්නේ දැන් මම ආවේ විවේක ගන්න. ඒ නිසා මේ වෙලාවේදී මට හම්බ වෙන්න බෑ. ඒගොල්ලන්ට යන්න කියන්න කියලා ආනන්ද හාමුදුරන්ට කියනවා. එතකොට පොඩි හාමුදුරුවෝ 500ම එකතු කරගෙන සරියුත් මුගලන් දෙනමා වහන්සේ ආපහු වඩිනවා. වඩිනකොට තමයි ඒ ප්‍රදේශයේ පාලනය කරන පාලක පිරිස එක්කම වෙලා සාකච්ඡාවක් කර ඉන්නවා. ඒගොල්ලෝ මේ සිද්ධිය දකිනවා. පන්සලේ මොකක් හරි ප්‍රශ්නයක් අරුබුදයක් ඇති කියලා හිතනවා. දැන් බුදුහාමුදුරුවෝ මේගොල්ලෝ එලවන්න ඇති කියලා. පුංචි හාමුදුරුවන්ගෙන් අහනවා ඇයි ස්වාමීනි මේ වැඩි ගමන් ආපහු වඩින්න. එතකොට කිව්වා බුදුහාමුදුරුවෝ අපි එලවා ගත්තා කිව්වා. පොඩි අයනේ. ඉතින් ඉන් පස්සේ මේගොල්ලන්ගේ නියෝජිතව දෙන්නේ 3 දෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට එක කතා කරනවා මේක. ස්වාමීනි අහසේ හඳ පායලා තියෙනකොට හරි ලස්සනයි රාත්‍රිය. හැබැයි තරු පිරීලා තියෙන අහසේ මැද්දේ හඳ තිබුණාම
ඒ අහස ඊටත් වඩා ලස්සනයි කියලා බුදුහාමුදුරන් වහන්සේ අනුමත කරනවා. ගව දෙනෙක් පැටියෙක් වදාපුවාම ඒ පැටියා කිරි උරා බොමින් ගව දෙනගේ එහාට මෙහාට දැවටමින් හැසිරෙනකොට පුදුම ලස්සනක් තියෙනවා. පුදුම ආදරයක් සෙනෙහසක් දැනෙනවා. බලාගෙන ඉන්න කෙනෙකුට කිව්වම බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. එහෙම කියලා අරගොල්ලෝ කියනවා අපි කැමති බුදුරජාණන් වහන්සේ අර පුංචි හාමුදුරුවෝ 500ම වට කරගෙන මැද්දේ වැඩ ඉන්නවා දකින්න. බලන්නකෝ හිතපු හැටි. ඒගොල්ලෝ ඒක කිව්වහම බුදුරජාණන් වහන්සේට තිබුණානේ තරංග මහත්තයා මේ තමුසෙලා මට උපදෙස් දෙන්න එපා. මම සරුවචන. එහෙම කියන්නේ තිබුණා. එහෙම කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒක බාරගත්තා. බාර අරගෙන ආනන්ද හාමුදුරුවන්ට කිව්වා අර 500 නමකට මෙන්න කියලා. පණිවිඩය ඇරියා. ආවා. ආවට පස්සේ තරංග මහත්තයා මේක තමයි වටිනාම දේ. සරියුත් හාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරන්ගේ ගෝලයානේ ඉතින් සරියුත් හාමුදුරන්ගෙන් අහනවා සාරිපුත්ත මං ඉස්සල්ලා ගත්ත තීන්දුව ගැන සරියුත් මොකද හිතන්නේ කියලා. ඒක ඇසිය යුතු එකක්ද නෑ. නමුත් ඇහුවා. ඇහුවාම සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ හරි තීරණයක් ගත්තා. ඔබ වහන්සේ විවේක ගන්න ආවේ අපි ඒකට බාධා කළා. ඒක අපි ගියා යන්න. ඒක හරි. මේ මම කල්පනා කළා මේ මුගලන් තෙරුන් වහන්සේත් එක්ක එකතු වෙලා අපි දෙන්න මේ ගෝලෝ ටික රැක බලා ගමු කියලා. ඊට පස්සේ මුගලන් හාමුදුරන්ගෙනුත් ওই ප්‍රශ්නේ මැවුවා. මුගලන් හාමුදුරුවොත් ඒකම උත්තරේ දුන්නා. සරියුත් තෙරුන් වහන්සේත් එක්ක අපි දෙන්න මේ 500 රැක බලා ගන්නම් කියලා හිතානේ කිව්වා. එහෙම හිතන්න එපා සාරිපුත්ත කිව්වා. එහෙම හිතන්න එපා මොග්ගල්ලාන. තමුන්නාන්සලා දෙන්නයි මමයි අපි සියලු දෙනා එකතු වෙලා මේ පුංචි අය ටික රැක බලා ගන්න ඕනේ කියලා. මම මේ කියේ සාරාංශය. ඒක නිසා තරංග මහත්තයා මේ සමාජයේ ඉන්න දරු පරපුරට නිවැරදි චින්තනයකට මග කියන්න සියලු දෙනා වැඩි හිටිය වැඩියට පෙළ ගැහෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ප්‍රබුද්ධ මානසිකත්වයක් තියෙන සමාජයක් ගොඩනගන්න පුළුවන්. බොහොම පිං අපේ හඳුන්නේ. ඒ අවසන් කතාව ගත්තත් අද සමස්ත වැඩසටහනේ අපේ ජීවිතේට එකතු කරගන්න හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් ජීවිතේට ලං කරගමු. වෙනස් කරගමු. නිදහස කොහොමද පාවිච්චි කරන්න ඕන? මානසික නිදහස කොහොමද අපි ළඟා කරගන්න ඕන? හුඟක් දේවල් කතා කරා. අද දවසේ අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ මහරගම ජාතික අධ්‍යාපන අධිකාරිය කතිකාචාර්ය දෙකටන රජේන කුණසිරි සදහම් නිකේතනයේ කරු අධ්‍යක්ෂ දරාන්ද්‍ර කඩුගන්නා මුදලිය දීපාලක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්ද ඥානන්ද අපි හඳුනන බොහොම පිං අද දවසේ වැඩියාට ඒ සමගම දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුරෙහි ප්‍රධාන අනුශාසක රාජකීය පඬිත දර්ශනපති අවසරයි මාලිමුණි පඤ්ඤා සාරප්පේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට බොහොම පිං අද දවසේ වැඩියාට මේ වැඩසටහන පෝෂණය කරන්න. ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනාවත් එක්ක අද දවසේ සහභාගී වුණු POTV ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලේඛක ඉංජිනේරු අජන්ත සිනවත මෙතුමනි බොහොම ස්තුතියි. තව දවසක මුණ ගැහෙමු. ආයිබෝන් ඔබතුමන්ටත්. එසේනම් හිතවතුනි අවසරයි අදට යාත්‍රාවෙන් මෙසේ සමුගෙන යන්න. යලිත් මුණ ගැහිම ලබන සඳුදාවේ සුපුරුදු හිතවත්කමින් සුපුරුදු වෙලාවට හැම දිනකටම තෙරුවන් සරණයි. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.